first question එක. The central processing unit of a computer consists of which of the following? Computer එකක් ගත්තහම computer එකේ CPU එක කොටස් කීයකට බෙදනවලුද? අපි 10 වසර දෙවනි පාඩමේ ඕක ඉගෙන ගත්තා. මෙන්න මෙතන මේ තියෙන්නේ computer system එක බෙදෙන විදි. input devices වලින් එනේවා తాවකාලිකව තියා ගන්නවා primary memory එක නැත්නම් RAM එකේ. ඒකෙන් තොරතුරු දෙනවා කාටද? මේ CPU එකේ ඉන්න memory registers වලට. memory registers වලින් තමයි ALU එකේ ගණන් හදන්න ඕන තොරතුරු తాවකාලිකව තියාගන්න. එයා එතනින් ගණන් හදලා අනිත් පැත්තට ආයෙ දෙනවා. හරිද? ඒ දෙන එක ආයෙ primary memory එක නැත්නම් RAM එකට යනවා. RAM එකෙන් තමයි output devices වලින් ආයෙ අපිට උත්තරේ පෙන්වන්නේ. ඉතින් මේ තියෙන CPU එක. CPU එක බෙදෙන කොටස් කිව්වහම මේ තියෙන්නේ arithmetic and logic unit, control unit and memory registers කියන තුන. ඉතින් එතකොට ඔයාලගේ උත්තරේ වෙන්න ඕන තුන්වෙනි එක. Which of the following is not a potential benefit of a computer network which is connected to the internet? Internet එකට connect කරලා තියෙන network එකක benefit එකක් නොවන්නේ කියලා අහලා තියෙන. මේක නම් not කියන එක bold කරලා තියෙනවා. අලුතෙන් එන සමහර papers වල ඔය not කියන එක bold කරන්නේ නැහැ. ඉතින් සමහර ළමයි දැක්ක ගමන්ම තියෙන පළවෙනි උත්තරයට ගහනවා. benefit එකක් අහනවා කියලා. නමුත් මේකේ අහලා තියෙන්නේ මොකද්ද? not a potential benefit කියලා. එතකොට මොනවද උත්තරේ වෙන්නේ? බලමු පළවෙනි එක. Backing up files to a file server in another network connected to the internet. අපේ කම්පියුටර් එකේ තියෙන ඒවල මොනා හරි කොපියක් වෙනත් තැනක තියන්න පුළුවන්ලු. හරියට උදාහරණයක් කිව්වොත් ඔයාගේ ෆෝන් එක වගේ. ඔයාගේ ෆෝන් එක network එකට connect වෙලා තියෙන්නේ. ඒකේ තියෙන copies නැත්නම් backup එකක් වෙනත් තැනක save කරන්න ඔයාට පුළුවන්. ඒතර ෆෝන් එක නැතුව ගියොත් බය වෙන්න දෙයක් නැහැ. අලුත් ෆෝන් එකක් ගත්ත ගමන් අර backup එකෙන් ඔයාට ආයෙ restore කරලා ගන්න පුළුවන්. දෙවැනි එක reduce risk of virus and malware. virus සහ malware කියන ඒ ಜಾති දෙකේ risk එක අඩු වෙනවලු. network කරපුවම මේ වගේ එකක් අඩු වෙන්නේ නැහැ. වැඩි වෙනවා මිසක්. එතකොට උත්තරය 2. තුන්වෙනි එක බලමු. share resource in a network. network එකේ resource share කරන්න පුළුවන්. ඉතින් ඒක network වල තියෙන benefit එක. use of a web. ෆෝන් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා තියෙන හින්දා අපිට ඉන්ටර්නෙට් එක බලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා 1 3 4 කියන ඒවා හරි. දෙවෙනි උත්තරේ වැරදි. ඒක reduce කිව්ව හින්දායි වැරදුනේ. 3. Consider a logic circuit with 3 inputs P, Q, R and 1 output F. The following is observed in this circuit. මෙයා මේ circuit එකේ පහත දැක්වෙන ඒවා observe කරාලු. If any single input is 1, PQR කියලා දීලා තියෙන එකෙන් මොකක් හරි එකක් එක වුණොත් then output F is 0. Irrespective of what the remaining inputs are. ඉතින් තේරෙන්නේ නැත්නම් ඕක පැත්තක කොලයක් අරගෙන PQR කියලා ලියා ගන්න. මෙතනින් 8ක් එනවනේ. 3ක් තියෙන හින්දා 8ක් ලියන්න පුළුවන්. ඔහොම ලියනවා 0.2 1 1 0.2 1 1 0.4යි එකේවා 4යි. මෙයාලා කියනවා if any single input is 1 කොහේ හරි තැනක එකක් තිබ්බොතින් output එක මොනවා වෙනවලුද? 0 වෙනවලු. එක තිබ්බොත් 0 වෙනවයි කියලා කියන්නේ. හරිද? අනිත් ඒවා මොනවා වුණා? If all inputs are 0, මේ ඔක්කොම 0 තිබ්බොතින් then the output is 1. ඉතින් මේක මොන ගේට් එකේද කියලා අහනවා. අපි බලමු AND ගේට් එකේ. AND ගේට් එකේදී කියන්නේ මේ අනේවා වැඩි වුණොත් F කියන එක එනතර PQR බිංදුවර බිංදුව බිංදුව බිංදුවර බිංදුව බිංදුව වෙන්න ඕන.
නේද? එතකොට මේක වැරදිනවා. අපි බලමු දෙවෙනි එක බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක ආයමත් බිඳුවයි. එතකොට f කියන එකත් බිඳුව වෙනවා. එතකොට ඒක හරිද? නැහැ. එතකොට AND ගේට් එකක් නෙමෙයි. මේක වැරදි. දෙවෙනි එක PQR මේ වලට තුනම බිඳු ගියොත් එළියට යන්නේ බිඳුව. හැබැයි මේකේ එකලු යන්නේ. ඒ හින්දා මේකත් වැරදි. තුන්වෙනි එක තුනෙන්ම යනවලු බිඳුව. මේක AND ගේට් එකක්. ඒතර බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් බිඳුව බිඳුව. ඒතර මෙතන යන්නේ බිඳුව. එළියට යනවා එක. එතකොට මේ පළවෙනි එක හරි. බලමු දෙවෙනි කතාව. මොකකින් හරි එකක් ගියොතින් මේ දෙකේම බිඳුව දාලා මෙතනින් එක යවනවා. බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි. ආයෙ එළියට යන්නේ එක. එතකොට මෙන්න මේක වරදිනවා. මෙතන වැරදි. එතකොට මේ උත්තරේ වරදිනවා. හතරවෙනි එක. තුනෙන්ම බිඳුව ගියොත් එළියට යන්නේ බිඳුව. එතකොට එළියට යන්නේ එක. මේ not gate එක ඇතුලෙන් ගියාපම ආයෙ පිටතට යන්නේ එක. කොහේ හරි තැනක එකක් තිබ්බොත් මේකෙන් වෙන්නේ එකතු වෙන එක. මේක O gate එකක්. ඉතින් බිඳුවයි එකයි එකයි ආ එකයි බිඳුවයි එකයි. එතන මෙතනින් එන්නේ මොකන්ද? එක පිටතට යන්නේ බිඳුව. එතකොට මේක හරි වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ හරි උත්තරේ වෙන්නේ 4. හතරවෙනි එක to qualify an examination එකට select වෙන්න නම් candidates have to pass candidate කියන්නේ අයදුම් කරු හරිද have to pass one compulsory subject S1 මම මේ පහලින් ලියන්නම් S1 කියලා subject එකක් තියෙනවා එයා ඒක අනිවාර්යයෙන්ම pass වෙන්න ඕනලු examination එකට qualify වෙන්න and one of the three optional subject S2 S3 S4 S2 S3 S4 කියලා තව subject තුනක් තියෙනවලු ඒ වලින් ඕනම එකක් පාස් වෙන්න ඕනලු හරිද මේකේ වාක්‍යෙම කියනවා මෙහෙම මේ have to pass one compulsory subject and මේ and කියලා කියනවා and one of the three optional subject තුනකින් එකක් එහෙම කිව්ව ගමන් හොඳට මතක තියාගන්න මේ වල එන්න ඕන O gate එක මේ තුනෙන් එකක් සමග S1 එතකොට සමග කිව්වොත් and කිව්වොත් මෙතනට එන්න මොන gate එකද AND gate එක හරිද එතකොට ඒ උත්තරේ තියෙන්නේ දෙවෙනි එකේ පස්වෙනි එක Which of the following octal numbers is equivalent to decimal 79? Decimal 79 තියෙනවා. ඔයාගෙන් අහනවා මොනවාද? ඒකට equal වෙන octal number එක. එහෙනම් අපි මොකද කරන්න ඕන? 8ෙන් බෙදන්න ඕන. 79 8ෙන් බෙදන්න. කීයද උත්තරේ? 8 වරන් 9 කීයද? 72යි. ඉතුරු කීයද? 7යි ඉතුරු 7යි 8 වරන් 9 72යි ඉතුරු 7යි දැන් 9 8ට වඩා ලොකුයි ඒ හින්දා ආය 8ෙන් බෙදනවා දැන් 9ට 8 ඒවා කීයද 1යි ඉතුරු තියනවද ඔව් ඉතුරු 1යි පැහැදිලිද 117 ආපු හැටි Which of the following formats are used in computers to store data computer එකේ data store කරන්න පාවිච්චි කරන්නේ මොන format එකද කියලා අහනවා මොකක්ද binary computer එකේ save කරන්නේ binary numbers ද්විමය සංඛ්‍යා 1 සහ බිංදුවෙන් තමයි computer එකේ save කරන උත්තරේ වෙන්නේ binary Which of the following decimal number is equivalent to binary number කියලා number එකක් දීලා 1 1 බිංදුවයි 1 ඒවා 3යි ඔයා මොකද කරන්න ඕන අර දෙකේ බල විදියට ලියා ගන්න ඕන කෙටිම ක්‍රමය ලිව්වොත් කෙරවලටම ලියන්නේ 1 2 4 8 16 32
මේවට උඩින් බින්දු තියෙනවා නම් ඒව කපලා දාන්න. එතකොට දැන් 8ට උඩින් තියෙන බින්දුව හින්දා ඒක කැපෙනවා. එතකොට ආට උත්තර එකතු කරන්න යනවා 32යි 16යි 4යි 2යි 1යි. මේ ටික එකතු කරපුවාම ආට උත්තරේ ලැබෙනවා කීයක් කියලාද? 55ක්. 6යි 4යි 10යි 10යි මෙතන 4යි 1යි 5යි මෙතනට එනවා 4යි 1යි 5යි 55ක් කියලා උත්තරේ එනවා. 1 2 4 8 16 32 අනුපිළිවෙල කටපාඩම් කරගන්න. එතකොට වරදින්නේ නැහැ. මේ කෙරවලේම එකට එන්නේ 1 මෙතන පල්ලෙහාට. හරිද? Which of the following represent the ascending order of the four numbers? ඕගලන්ට දීලා තියෙනවා binary number එකක්, octal number එකක්, decimal number එකක් සහ hexadecimal number එකක්. ඉතින් දැන් ඕගොල්ලෝ මොකද කරන්න ඕන? මේ ඔක්කොම decimal වලට convert කරගන්න ඕන. ඉතින් ඔය ඔක්කොම දැන් decimal වලට convert කරන හැටි අපි චුට්ටක් බලමු. උත්තරේ පේන්න තියෙනවා. ඒත් කමන්නේ හදන විදිය බලමු. මෙන්න මෙහෙම ගානක් තියෙනවා. මේ ගානේ පළවෙනියෙන් දීලා තියෙනවා බයිනරි සංඛ්‍යාවක්. බයිනරි සංඛ්‍යාව වැලියු එක 1.3 1/4. දෙවැනියට දීලා තියෙනවා ඔක්ටල් සංඛ්‍යාවක් 170යි කියලා. තුන්වැනියට දීලා තියෙනවා 46,687ක් කියලා. අන්තිමට දීලා තියෙනවා 2f16 බේස් එක. ඉතින් දැන් මේ ඔක්කොම මොකද ඔයා කරන්න ඕන? ඩෙසිමල් වලට හරව ගන්න ඕන. මේක ඩෙසිමල් වලට හරව ගමු. බයිනරි ඩෙසිමල් කරන්න 1 2 4 8 16 32 64 128. ඕකෙන් 64ට උඩින් බිඳුව 32ට උඩින් බිඳුව 16ට උඩින් බිඳුව තියෙන. එතකොට 128යි 8යි 4යි 2යි 1යි එකතු කරන්න තියෙන. 8යි 8යි 16යි 16යි 4යි 20යි 22යි 23යි. දෙකක් ඉතුරුයි 4යි 143යි ඩෙසිමල් කියලා එනවා. 170 ඔක්ටල් වලින් දීලා තියෙනවා. ඔයාට කියනවා ඕක ඩෙසිමල් කරන්න. ඉතින් ඕක එකපාර කරන්න අමාරුයි. 8 බිඳුව වාරයක් බිඳුව. මේකට එන්නේ 8 එක වාරයක් 7. කෙරවලේම එකට එන්නේ 8 දෙක වාරයක් 1. මේක වැඩි කරලා උත්තරේ බලමු. 8 බිඳුව කියන්නේ 1යි. එක් වරක් බිඳුව බිඳුවයි. 8 එක කියන්නේ 8යි. 7 වරක් 8 56යි. 8 දෙක කියන්නේ 8 වරක් 8 8 වරක් 8 64යි. 64 වරක් 1 64යි. එතකොට උත්තරේ එනවා ඔයාට 6යි 4යි 10යි 1යි 120ක් කියලා. පැහැදිලිද? ඉතින් මේ සංඛ්‍යාව කොහොමම තියෙනවා ඩෙසිමල් හින්දා අපි අන්තිම එක බලමු. 2f කියන එකේ මම චුට්ටක් මේ ඈතට කරලා ලියන්නම් මෙහෙම. 16 බිඳුව වාරයක් f කියන්නේ කීයද? 15යි. 16 එක වාරයක් කීයද? 2යි. මෙතන උඩ 2 තියෙන හින්දා. එතකොට එක් වරක් 15. උත්තරේ එනවා 15යි කියලා. 16 එක කියන්නේ 16යි 16 වරක් 2 32යි. එතකොට 32යි 15යි එකතු කරපුවම උත්තරේ එනවා 47ක් කියලා. එතකොට ඔයාගෙන් අහන්නේ මේකේ ascending order කියන්නේ අඩු එකේ ඉඳලා වැඩිම එකට. මෙතන තියෙන සංඛ්‍යා වලින් අඩුම එක තියෙන්නේ මෙන්න මෙතන 47. ඒ කියන්නේ 2f. ඊළඟට අඩුම සංඛ්‍යාව තියෙන 170. ඊළඟට අඩුම සංඛ්‍යාව තියෙන්නේ මෙන්න මේකේ. ඊළඟට අඩුම සංඛ්‍යාව තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් ඔය අනුපිළිවෙලට ගත්තම හරි උත්තරේ තියෙන්නේ කීවෙනි එකේද? 3 වෙනි එකේ. ඕක පැහැදිලි ඇති නේද? මම අද මේ වීඩියෝ එක දාන්නම්. එතකොට කරගන්න බැරුව ගියේවා
කරන්න දාගන්න මට පහුගිය වෙනන් දාන්න බැරුව ගියා ඒවා ටිකත් ඉක්මනට දාන්න හරිද මේක නම් මම අදම දාන්නම් අර ළමයි දෙන්නෙක් මගෙන් ඉල්ලපු හින්දා ඊළඟට නවවෙනි එක which of the file or files given in table 1 could be stored in a USB storage device having a total capacity of 4 GB හරිද pen drive එකක් තියනවලු pen drive එකේ capacity එක කීයයිලුද GB 4ක්ලු so that at least amount of unused space is left on the device හරිද ඉතින් දැන් මේකට උත්තරය හොයන හැටි හදලා බලමු මොකද්ද මේ ප්‍රශ්නේ අහන්න කියන්න බලන්න GB 4ක pen එකක් තියනවලු හරිද which of the following is given in table 1 could be stored save කරන්න පුළුවන් මොනවාද කියලා අහනවා GB 4ක pen එකක අඩුම capacity එකක් ඉතුරු වෙන විදියට ඒ කියන්නේ උපරිම capacity save කරන්න පුළුවන් වෙන්න ඕන ඔයාට මේ දීලා තියෙන ඒවල බලන්න පුතේ GB MB ಜಾති දෙකක් තියෙනවා හරිද ඉතින් pen drive එක දීලා තියෙන්නේ 4GB ඉතින් එතකොට ඔයාට හිතනවා අනිවාර්යයෙන්ම 100ක හරි 100ක හරි කියලා ඕන එක්කිනෙට තේරෙනවා එතකොට GB 4කින් GB 3ක් ගියාපම 1GB එකක් ඉතුරුයි එහෙම නේද ඉතින් 1GB එකක් ඉතුරුනහම ඔයා හිතනවා ඊළඟට මොකද දාන්න පුළුවන් කියලා 740යි 300යි දෙකම එකතු කරොත් කොහොමද bit byte kilobyte megabyte gigabyte හරිද එතකොට gigabyte එකක megabyte කීයක් තියෙනවද 1024ක් ඕක මතක නැති කට්ටියට මම මෙන්න මෙහෙම වගුවක් දුන්නා bit byte kilobyte megabyte gigabyte terabyte වැඩි එකක් අඩු එකකට හරවද්දී හරියට මීටර සෙන්ටිමීටර් කරද්දී මීටර එකක් සෙන්ටිමීටර් 100යි වැඩි වෙනවා. ඒතකොට ටෙරාබයිට් ගිගාබයිට් කරන්න මොකද කරන්න ඕන? වැඩි කරන්න ඕන 1024ෙන්. ගිගාබයිට් මෙගාබයිට් කරන්න වැඩි කරන්න ඕන 1024ෙන්. මෙගාබයිට් කිලෝබයිට් කරන්න වැඩි කරන්න ඕන 1024ෙන්. කිලෝබයිට් බයිට් කරන්න වැඩි කරන්න ඕන 1024ෙන් හැබැයි බයිට් බිට් කරන්න වැඩි කරන්න කීයෙන්ද 8ෙන් ඕකෙම අනිත් පැත්ත බිට් බයිට් කරන්න මොකද කරන්න ඕන බෙදන්න ඕන 8ෙන් බයිට් කිලෝබයිට් කරන්න බෙදන්න ඕන 1024ෙන් කිලෝබයිට් මෙගාබයිට් කරන්නත් 1024ෙන් බෙදනවා මෙගාබයිට් ගිගාබයිට් කරන්නත් බෙදීම 1024 ගිගාබයිට් ටෙරාබයිට් කරන්න බෙදීම 1024 හරියට ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න වගේ ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එක අතර වැඩි එකක් අඩු එකකට කරන්න අනිවාර්යෙන් මොකද කරන්න ඕන බෙදන්න ඕන ඉතින් මේක දීලා තියෙන 4GB මම මේක ලේසියෙන්ම කරන්න පුළුවන් මම මේ කරන විදියක් පැහැදිලි කරන්න වෙන විදියට ආවොත් ඔයගොල්ලෝ කරන්න ඕන විදිය හරිද 4GB තියෙනවා මෙන්න මෙතන 4GB තියෙනවා. එහෙනම් ඕකේ සම්පූර්ණ මෙගාබයිට් කීයක් තියෙනවද කියලා බලන්න මොකද කරන්න ඕන? 4GB වැඩි කරන්න ඕන 1024ෙන්. නේද? එතකොට GB 4ක් වැඩි කරනවා කීයෙන්ද? 1024ෙන්. උත්තර එනවා කීයද? 4 වරක් 4 16යි. එකක් ඉතුරුයි. දෙවරක් 4 8යි 1යි 9යි. 4096ක් MB තියෙනවලු. හරිද? දැන් 3GB කියන්නේ කීයද එහෙනම් 3 වැඩි කිරීම 1024 නේද 3 වරක් 4 12යි එකක් ඉතුරුයි 3 වරක් 2 6යි 1යි 7යි බිංදුවයි 3යි 300 3072යි එතකොට මේකෙන් අරක අඩු කරමු 4096න් අඩු කරන්න ඕන කීයක්ද මෙන්න මෙච්චර 6න් 4ක් 2යි 9න් 7ක් කීයද දෙකයි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 4න් 3ක් එකයි. MB 1024ක් තියෙනවා. ඉතින් හරිනේ පුතේ GB 4කින් GB 3ක් ගියාම ඉතුරු
1 GB එකයි. ඉතින් 1 GB එක මෙගාබයිට් කරපුවාම කීයද? GB මෙගාබයිට් කරන්නේ 1024 එන්නේ. එතකොට ඔයාට එනවා 1024ක් MB. හරිද? එතකොට දැන් මේ දෙකම දාන්න ඔයාට තියෙන්නේ කොච්චරක්ද? 1024ක්. බලමු අපිට මේ දෙකම දාන්න පුළුවන්ද කියලා. 300 740ක් එකතු කරන්න. 0.0 මෙතනින් 4යි. 7යි 3යි කීයද? 10යි. 1040ක් තියෙනවා. ඉතින් 1040ක් තියෙනවා මේ දෙකේම 1024ක් තියෙන තැනකට දාන්න පුළුවන්ද 1040? බැහැ. ඒ හින්දා අපි මොකද කරන්න ඕන? වැඩිම අගය තියෙන එක තමයි දාන්නේ මේකට. එතකොට ඔයාට C කියන එකක් දැම්ම හැකි, B කියන එකත් දැම්ම හැකි. ඔයාට A එකයි C එකක් දාන්න පුළුවන්. කිසිම වැරද්දක් නැහැ. A එකයි B එකක් දාන්න පුළුවන්. කිසිම වැරද්දක් නැහැ. හැබැයි ප්‍රශ්නේ අහන්නේ මොනවාද? USB එකට දාන්න පුළුවන් උපරිම ෆයිල්ස් මොනවාද කියලා අහන්න. අඩුම amount එකක් ඉතුරු වෙන්න. එතකොට ඔයාගේ උත්තර වෙන්න ඕන B and C කියන උත්තරේ. හරිද? මම මේ චුට්ට කියලා දුන්නේ ඉස්සරහට තියෙන ගණන් වලට පැහැදිලි වෙන්න හින්දා. හරිද? ඇත්තම කිව්වොත් මේ චුට්ට ඕනේ නැහැ මේ ගාන හදන්න. 4න් 3ක් අඩු කරපුවම 1යි කියලා 1024යි කියලා මේ දෙක එකතු කරලා එන උත්තරෙන් අඩු කරලා ගන්න තියෙන්නේ. මම මේක ලියා ගන්න හින්දායි දුන්නේ. ඊළඟ එකට අපි යමු. 10. A key function of an operating system software is operating system එකක key function එක ප්‍රධාන function එකක් වෙන්නේ මොකක්ද කියලා අහනවා. මොකද්ද? මතකද දන්නේ ඔයගොල්ලන්ට මේ අච්චු පොතේ මෙහෙම එකක් තිබ්බා. මම මේ අච්චු පොතත් පෙන්න යන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා මේ ප්‍රශ්න අහන විදි. හරිද? අච්චු පොතේ 5 වෙනි පාඩමේ 10 වසර. හරිද? 10 වසර අච්චු පොතේ 5 වෙනි පාඩමේ මෙන්න මෙහෙම කතාවක් තිබ්බා. Services of an operating system. Operating system එකේ services මොනවාද? ප්‍රධාන ඒවා දෙකයි. මොනවාද? Managing the hardware of the computer. computer එකේ hardware manage කරන එක. අනිත් එක අපිට වැඩ කරන්න interface එකක් provide කරන එක. ඔය දෙක තමයි ප්‍රධානම දෙක. ඔය මේ පළවෙනි එක යටතේ තමයි පල්ලෙහා තියෙනව ඔක්කොම explain කරලා තිබ්බේ. ඉතින් එහෙනම් key feature of an operating system මේ දෙකෙන් එකක් වෙන්න ඕනනේ. එහෙම නේද? ඉතින් අපි බලමු ඕක තියෙනවද කියලා. තියෙනව නේද මේ? තුන්වෙනි එකේ managing the hardware resources in the computer system. ඒතර අනිත් ඒවා ඒක යටතට එන්නේ නෑ. checking the spellings in the presentation ඒක ඇවිල්ලා application software එක කාර්යයක්. counting words in a document MS Word එකේ කාර්යයක්. sending and receiving email application software එක කාර්යයක්. හරිද? එතකොට තුන්වෙනි උත්තරේ තමයි එන්න ඕන. The following labeled activities from A to H are included in the system development life cycle. SDLC කියලා 11 වසර දෙවනි පාඩමේ තිබ්බා. The correct order that activities should be carried out is. ඉතින් බලමු 11 වසරේ අච්චු පොතේ ඕක තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන system development processes යටතේ අපි කතා කරනවා SDLC කියන එක ගැන. ඉතින් බලන්න identification of requirements ප්‍රශ්නයක් හඳුනා ගැනීම නැත්නම් requirements හඳුනා ගැනීම ඔහොම තියනවද කියලා බලන්න පේපර් එකේ. තියෙනව නේද? problem definition ප්‍රශ්නය හඳුනා ගැනීම. හරිද? ඊළඟට දෙවැනි එක මම උගන්වද්දි කිව්වා ඕගොල්ලන්ට මේ අච්චු පොතේ සෙකන්ඩ් එක නැහැ කියලා feasibility study කියන එක මම ඒක උගන්වද්දි ලියා ගන්න කිව්වා. ඒතර ඩිසයිනින් කියන එකට 3 4 5 6 කියලා නම්බර වෙනස් කර ගන්නත් කිව්වා. මොකද්ද මේ feasibility study කියන්නේ? ප්‍රශ්නය හඳුනාගත්තට පස්සේ අපි හොයලා බලන්න ඕන මේගොල්ලන්ට සිස්ටම් එකක් හදලා දෙද්දි
ඒකට ගෙවන්න සල්ලි තියෙනවද? සිස්ටම් එක හදලා දුන්නට පස්සේ ඒක පාවිච්චි කරන්න මිනිසුන්ට හැකියාව තියෙනවද? ඔපරේෂනල් ෆීසිබිලිටි. මේක හදලා දුන්නට පස්සේ ඒගොල්ලන්ට පාවිච්චි කරන්න ටෙක්නොලොජි තියෙනවද? තාක්ෂණය කියන කම්පියුටර්ස් තියෙනවද? ටෙක්නොලොජිකල් ෆීසිබිලිටි. ඔය වගේ දෙවනියට කතා කරා අපි ෆීසිබිලිටි. තුන්වෙනියට මේක පුළුවන් කියලා දැනගත්තට පස්සේ ඒ කියන්නේ කම්පැනියට මේ සිස්ටම් එක හදලා දුන්නට පස්සේ සල්ලි ගෙවන්න පුළුවන්. මේක කරාට පස්සේ තාක්ෂණය තියෙනවා. එහෙනම් අපි සිස්ටම් එක ඩිසයින් කරන්න ගන්නවා. ඩිසයින් කරනවා කියන්නේ රූප රාමු කෙටි සටහන කියන්නේ කෙටියෙන් රූප පිළිවෙලට අඳින එක ඊතල දාලා මේකෙන් මේ ප්‍රොසෙස් එකෙන් මේකට යන එකක් වගේ ඩයග්‍රෑම්ස් අඳිනවා ඩිසයින් කරනවා. ඒ ඩිසයින් කරපු ඉන්ටර්ෆේසස් වලට අදාළව මොකද කරන්නේ? ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා කෝඩින් ලියනවා. ප්‍රෝග්‍රෑමින් කෝඩින්. ඒ ලියපු ඒවා ඊට පස්සේ මොකද කරන්නේ? ටෙස්ට් කරලා බලනවා. ටෙස්ට් කරද්දී අනිවාර්යෙන් වැරදි වෙනවනේ. ඉතින් ඒ වැරදි බග් එකක් හඳුන්වනවා. බග් කියලා හඳුන්වනවා. ඒවා ඩීබග් කරනවා. වැරදි නිවැරදි කරනවා. වැරදි නිවැරදි කරාට පස්සේ මොකද කරන්නේ? ඒක නිර්මාණය කරපු ආයතනය විසින් යූසර් කියන්නේ ඉල්ලපු ආයතනයට ඩිප්ලොයිමන්ට් නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන් ගෙනල්ලා දානවා. ඊට පස්සේ පාවිච්චි කරගෙන යද්දි මොකද වෙන්නේ? එක් එක්කෙනාගේ රික්වයර්මන්ට්ස් වෙනස් වෙනවා. අලුතෙන් සොෆ්ට්වෙයාර් එනවා. එතකොට මේන්ටනන්ස් කියන එකක් කරන්න ඕන. ඉතින් අවසානයේ මේන්ටනන්ස් කියන එක එනවා. හරිද? ඉතින් මේකේ ඔය ටික තියෙන අනුපිළිවෙල කොමොකක්ද කියලා අහනවා. එතකොට පළවෙනියෙන්ම තියෙන්නේ ප්‍රශ්නය හඳුනා ගැනීම. problem definition. දෙවෙනි එක feasibility study. තුන්වෙනි එක system analyze. ඊට පස්සේ system design. දැන් ඕගොල්ලන්ගේ පුතේ කෙලින්ම system design කියලා තමයි තිබ්බේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න past papers කරද්දී තමයි ඔය වගේව දැනගන්න. system analysis and design කියන්නේ එකම මට්ටමේ තියෙන එකක්. system එක design කරන්න කලින් අපි analyze කරලා බලනවා. විශ්ලේෂණය කරලා බලනවා. ඊට පස්සේ තමයි ඒකට අදාළ diagram අදින. ඒතකොට 3 system එක design කරාට පස්සේ මොනවද කරන්නේ? system එක කෝඩ් ලියනවා. ඉතින් මේකේ කෝඩ් ලියනවයි කියන කතාව නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මොකද්ද? ඊට පස්සේ system development කියලා තමයි තියෙන්නේ. හරිද? development කියන්නේ අර කිය කෝඩ් ලිව්වයි කිව්ව කතාව. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? testing. කෝඩ් ලිව්වට පස්සේ කෝඩ් වලට අදාළව ඒවා ටෙස්ට් කරලා බලනවා. ඊට පස්සේ implementation. අවසානයේ මොකද්ද? maintenance. හරිද? උත්තරේ 3. ඒ අනුපිළිවෙලට ඒව කටපාඩමෙන් තියෙන්න ඕන SDLC එකේ. ඒ හින්දා ඔය පේපර් එකේ ඔය කිව්ව කතාව හොඳට මතක තියාගෙන ඉන්න. 12. Consider the following statements. To access the internet from a home, an internet service provider is needed. ගෙදර ඉඳලා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඕනලු. Every server computer on the internet should have a unique address. Google වගේ ආයතන, Facebook වගේ ආයතන වලට හෝ ඒවා දාලව කරලා තියෙන සර්වර්ස් වලට unique address එකක් තියෙන්න ඕනලු. Any file can be attached to an email if it does not exceed the maximum file size that is allowed to be attached to an email. Which of the above statements are correct කියලා අහනවා. මොකක්ද හරි උත්තරේ? All A, B, C. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න මේ C කියන එකේ වැරද්දක් තියෙනවා. C. ඕගොල්ලෝ මතක තියාගන්න ඊමේල් එකක මම දැන් පෙන්නන්නම්. ඊමේල් එක ඇටච් කරන්න පුළුවන් උපරිම කැපැසිටි එක MB 25යි. මේ මැක්සිමම් ෆයිල් සයිස් එක කීයද? MB 25යි. හැබැයි මේකේ කියලා තියෙනවා වාක්‍යයේ any file කියලා. හැම ෆයිල් එකක්ම අපිට ඇටච් කරන්න බෑ. ඒ කියන්නේ software ඕගොල්ලෝ games install කරන්න ගන්න software එක තියෙන .exe file, executable files කියලා හඳුන්වන්නේ. ඒවා ඇටච් කරන්න දෙන්නේ
නැහැ. මොකද වෛරස් වගේ ඒවත් යන්නේ .exe විදියටනේ. ඉතින් වෛරස් ඊමේල් හරහා යන්න පුළුවන් හින්දා exe files අපිට අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඒක Gmail එකේ security වලින් මොකද කරන්නේ? sorry email එකෙන්. හරිද? email එකේ security එකෙන් ඒක block කරනවා. ඔන්න දැන් මම පෙන්නන්නම්. තුන්වෙනි පාඩම අපි questions and answers විදියටනේ කරේ. එහෙම නේද? ඉතින් ඒ හින්දා මම දැන් මේ email කියන එක මෙතනදී පෙන්නන්නම්. email කිව්වහම Gmail, Ymail, Hotmail ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා. හරිද? Compose. අපි මෙතනට යනවා අලුතෙන් email එකක් ගන්න. Compose කියන එකට ගියාපුවාම මෙන්න මේ වගේ එකක් එනවා අපිට ඊමේල් එක දාන්න. අපි සාමාන්‍යයෙන් ඊමේල් එකක් යවන්න කලින් සබ්ජෙක්ට් එකක් ටයිප් කරන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. ඊමේල් එකක් යවන්න කලින් සබ්ජෙක්ට් එකක් ටයිප් කරන්න. හේතුව දැන් ඕගලන්ට පේනවනේ මේ මට ආපු ඊමේල්. මට ආපු මේ ඊමේල් වල මේ තියෙන සබ්ජෙක්ට් එකකින් හින්දා මම දන්නවා මේක මොනවා සම්බන්ධ ඊමේල් එකක්ද කියලා. බලන්න මෙන්න මේකේ සබ්ජෙක්ට් එකක් නැහැ. එතකොට මම දන්නේ මේ ඊමේල් එක මට මොකට ආපු එකක්ද කියලා. ඉතින් ඒ හින්දා හොඳම වැඩේ ඊමේල් එකක් ටයිප් කරද්දි සබ්ජෙක්ට් එක දාන්න ඕන. ඉතින් දැන් මම මේක ඕගලන්ට උගන්වන එකක් හින්දා grade 11 test mail කියලා ටයිප් කරනවා. හරිද? මම ඒක ටයිප් කරපුවම බලන්න මෙන්න මෙතන උඩ ඒක වෙනස් වෙලා draft saved කියලා. ඒ කියන්නේ ඊමේල් එක මම යවන කලින් ඒක මගේ මේ draft කියන folder එකේ save වෙනවා. ඊමේල් එක ටයිප් කරලා යවනකම් මම මේ ටයිප් කරන ඒවා తాවකාලිකව draft කියන folder එකේ save වෙනවා. පැහැදිලිනේ? ඉතින් හරි. දැන් මම මෙතන ටයිප් කරනවා dear students. හරිද? please find the attachment කියලා මම කියනවා. එතකොට ඊමේල් එක කියවපුවාම එයා දන්නවා මේකේ attachment එක බලන්න ඕන කියලා. attachment එකක් දාන්නේ කොහොමද සහ edit කරන හැටිත් මම මේකම කියන්නම්. අපිට මෙන්න මේවා අර word එකේ වගේම bold කරන්න, underline කරන්න, ඔයාට ඕන නම් මෙන්න මෙතනින් colors දාන්න. මේ text color එකක් දැම්ම හැකි. මම text color එක blue දාන්නම් නේ. එතකොට ඒක blue වෙනවා. students කියන එකේ background color එක වෙනස් කරන්න ඕන නම් background color දැම්ම හැකි. ඉතින් ඔය වගේ වෙනස්කම් කිහිපයක් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ අර alignment word එකේ වගේ left right එතකොට center වගේ ඒවා තියෙනවා. bullets දානවා නම් bullets වගේ ඒවා දාන්නත් පුළුවන් මේ. දැක්කද thank you කියන එකට bullet එකක් ආවම ඒක දැන් අයින් කරන්න. හරිද? ඉතින් ඔන්න ඔය වගේ word එකේ තිබ්බ සමහර ඒවා ඒ formatting කරන්න තියෙන ඒ objects මේකෙත් ඒ විදිහටම තියෙනවා. font එක වෙනස් කරන්න මෙන්න මෙතන. හරිද? attachment එකක් මම මේ font වෙනස් කරන්න ගත්තේ මේ A කියන එක උඩ ක්ලික් කරලා. පේනවද? attachment කියන්නේ මෙන්න මේක. මේ පැත්තට තියෙන කර ඕගොල්ලන්ගේ files වලට ගහන clip එක තියෙන්නේ අන්නේ clip එක. ඉතින් clip එක උඩ ක්ලික් කරලා මට පුළුවන් මට ඕන documents මේකට add කරන්න. ඔන්න මම දැන් මේකට add කරනවා O level Pascal Tute කියන එක ඔන්න මම add කරා. බලන්න මම ඒක ක්ලික් කරලා ඕකේ කරපුවා මේක මෙතනට එනවා. ඒකේ capacity එකත් මෙතන පෙන්නනවා. ඒක මට වැරදිලා attach වුණා නම් මෙතන මේක close කරලා අයින් කරලා දාන්න පුළුවන්. මම ආයෙ තව එකක් attach කරනවා. ඔන්න බලන්න එතකොට වෙන දේ. එයා මේක මට attach කරන්න දෙනවා පුතේ. කිසිම ප්‍රශ්නයක් නැහැ attach කරන්න දෙනවා. හැබැයි බලන්න මෙන්න මෙතන මෙහෙම කතාවක් කියනවා. Your file is larger than 25 MB. ඊමේල් එකේ මට අර attachments වලට යවන්න පුළුවන් MB 25ක් විතරයි. නමුත් මේක ඊට වඩා වැඩි එකක්ලු. ඒ හින්දා ඒක කොහාටලුද දාන්නේ? Google Drive කියන එකට. අර ඉන්ටර්නෙට් එකේ ඔයගලන්ට මතකද grade 11 third lesson එකේ අන්තිමටම තිබ්බා iCloud කියලා එකක්. sorry cloud computing කියලා එකක්. ඒකේ EAS SAS PAS වගේ ඒවා තිබ්බා. දැන් ඉතින් ඕවා මතක නැතුව ඇති. හරිද?
ආයෙ බලන්න තුන්වෙනි පාඩමේ අවසානයටම තිබ්බ. හරිද? ඉතින් ඒකේ මේ අපිට තියෙන එක ෆැසිලිටි එකක්. අපිට සර්වර් ස්පේස් එකක් ලබා දීලා තියෙනවා Google එකේ මොනා කරන්නද? මගේ තොරතුරු යවන්දි ඉඩ මදි මගේ ඊමේල් එකේ. මොකද MB 25ට වඩා වැඩි. ඒ හින්දා Google එකේ Drive එකේ මේක සේව් කරන්න අවස්ථාව දෙනවා. මේක අවස්ථාව දුන්නට පස්සේ ඒක ලින්ක් එක ඔන්න මෙතනට පෙන්නනවා. තේනවද? ඒ ලින්ක් එක මෙන්න මෙතනට දානවා. මෙතනට දාපුවාම ඊමේල් එක ගියාපුවාම අදාළ පුද්ගලයාට ඒක උඩ ක්ලික් කරපුවාම එයාව මගේ Google Drive එකට සම්බන්ධ වෙලා ඒකෙන් තොරතුරු ගන්න පුළුවන්. අපි ක්ලික් කරපුවාම සාමාන්‍යයෙන් එන්නේ 2. හරිද? තව තියෙනවා CC PCC කියලා. ඔන්න ඊමේල් එකක් යවනවා මම මගේ නම මහේෂා මම ඊමේල් එක අරින්නේ කාටද මීනා කියන පුද්ගලයාට මීනා කියලා නෙමෙයි meena@gmail.com හරි ඒ වගේ ඊමේල් ඇඩ්‍රස් එකක් එන්න ඕන මම මේ ඔයගලන්ට 2cc bcc කියන එක පැහැදිලි කරන්නයි යන්නේ ඉතින් මම මේ ඊමේල් එක අරින්නේ කාටද මීනා කියන පුද්ගලයාට ඒකම මට ඕන මම මේ ඊමේල් එක යවුවයි කියලා නසීර්ටයි හංසන කියන දෙන්නට දැනගන්න ඕන. හරිද? එතකොට මම මේකේ කාබන් කොපි මම මේක ඇඩ්‍රස් කරන්නේ මීනට. මම ලියුම අරින්නේ මීනට. කාබන් කොපියක් අරිනවා කාටද? නසීර්ටයි හංසනටයි. එතකොට දැන් හංසන දන්නවා මේකේ කොපියක් කාට අරලා තියෙනවා කියලාද? නසීර්ටත් අරලා තියෙනවායි කියලා. නසීර් දන්නවා මගේ එකේම කොපියක් හංසනටත් ඇරලා තියෙනවා. මේක යවලා තියෙන්නේ මීනට කියලා මේ දෙන්නමත් දන්නවා. හරිද? මම මේ ලියුම අරිද්දී මීනට හරිද? මට ඕන වුණා නසීර්ටයි හංසනටත් කොපීස් දෙකක් යවන්න මේක ඇරියයි කියලා ඒගොල්ලන්ට දැනුම් දෙන්න. ඒ එක්කම මට ඕන රසල් සහ ෂෙමාල් කියන පුද්ගලයෝ දැනගන්න මම මෙහෙම මේල් එකක් ඇරියා කියලා. හැබැයි මේ මීනා කියන එක්කෙනත් නසීර් සහ හංසනත් දැනගන්නේ නැති විදියටයි මම මේ දෙන්නට අරින්න ඕන. හොරෙන්. හරිද? ඒ දෙන්නට ඇරියයි කියලා කවුරුත් දැනගන්න බෑ. ඒ හින්දා අපි ඒගොල්ලන්ව දාන්නේ මොනකටද? blind carbon copy කියන එකට BCC blind carbon copy blind නේ එතකොට රසල් කියන එක්කෙනාට මේ ඊමේල් එක එනවා රසල් දන්නවා මේක යව්වේ මීනට කොපීස් අරලා තියෙනවා නසීර්ටයි හංසනටයි හැබැයි රසල් දන්නේ නැහැ ෂෙමාල්ට මේක යව්වයි කියලා පැහැදිලි නේද blind carbon copy කියන එකේ තේරුම ඒ වගේමයි ෂෙමාල්ට මේ ඊමේල් එක ගියෝතින් උඩ ඉන්න තුන් දෙනාටම ගියා කියලා ෂෙමාල් දන්නවා. හැබැයි රසල්ට ගියා කියලා දන්නවද? නැහැ. හරිද? ඉතින් මෙන්න මේ විදියට ඊමේල් එකක B2CC BCC කියලා කොටස් තුනක් තියෙනවා. ඉතින් ඒකයි මේ ඊමේල් එකෙත් මෙන්න මෙතන එහෙම තියෙන්නේ. පැහැදිලිද? ඉතින් මේක අදාළ කෙනාට ක්ලික් කරලා send කරන්නයි තියෙන්නේ. මම දැනට මේක මගේ එකටම යවන්න. හරි. ඊළඟට ඊමේල් එකක් ආවයි කියලා මම කොහොමද දැනගන්නේ? මෙන්න මේ විදියට. මට ආපු ඊමේල් එකේ grade 11 test mail කියලා තියෙනවා. මම ඒක උඩ ක්ලික් කරපුවාම අදාළ ලියුම පෙන්නනවා please find the attachment කියලා තියෙනවා. attachment දෙකක් පෙන්නනවා. හැබැයි මේක පෙන්නන්නේ නැහැ. මේක shared in drive. ඒතර මම මොකද කරන්න ඕන? මේක උඩ ක්ලික් කරන්න ඕන. දැන් ඔන්න virus හරියට scan කරලා තිබ්බොත් මේ ෆයිල් එක මට ඩවුන්ලෝඩ් කරන්න දෙනවා පුතේ. මේ
no preview available කියන්නේ මේකේ exe ෆයිල් එකනේ මුකුත් පෙන්වන්නේ නැහැ. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරොත් ඔන්න ඩවුන්ලෝඩ් කරන්න දෙනවා. ඉතින් ඒකේ වෛරස් එකක් නැති හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ කරන්න දෙනවා. නමුත් exe ෆයිල් හැම එකක්ම මේ විදියට දෙන්නේ නැහැ. හේතුව ඒ වලින් වෛරස් යන්න පුළුවන් හින්දා Google එක ඒක අප්ලෝඩ් කරද්දිම චෙක් කරනවා යවන්න පුළුවන්ද බැරිද කියලා. මේක ඉතින් අප්ලෝඩ් කරද්දී ආ චෙක් කරද්දී වෛරස් එකක් නොවන නිසා අප්ලෝඩ් කරන්න දුන්නා. ඉතින් ඒ හින්දායි මෙන්න මේ පේපර් එකේ හරිද AB only කියන එකට ලකුණු දුන්නේ. නමුත් සමහර වෙලාවට ස්කෑන් කරොත් වෛරස් නැත්තම් ඒක ඇටච් කරන්න දෙනවනේ. ඉතින් අන්න ඒ හින්දා all ABCත් හරි හින්දායි මෙතන ABC all කියන උත්තරයටත් ලකුණු දුන්නා. ඕක තේරෙනව ඇති කියලා මම හිතනවා. හරිද? ඉතින් ඒ හින්දා ඒ උත්තර දෙකම මාක් කරගන්න ඕගොල්ලෝ. 13 Consider the following file name extensions. ෆයිල් එකක් සේව් කරද්දී අපි දෙන නමට අමතරව එයා නමට පිටිපස්සෙන් ඔටෝමැටිකලි සේව් කරගන්නවා ඒක මොන જાතියේ ටයිප් එකක්ද කියලා. ඒක සේව් කරගන්නේ ෆයිල් නේම් එකට පස්සේ ඩොට් කියලා අදාළ ටයිප් එක. දැන් මම වර්ඩ් එකේ මොනවා හරි සේව් කරොත් ස්කූල් කියලා ඒක සේව් වෙන්නේ ස්කූල් අපිට පේන්නේ මෙච්චරයි. හැබැයි ඇතුලේ .docx හරිද මේ අලුත් version එකේ docx කියලා එන්නේ පරණ 2007ට කලින් තිබ්බේ වල .doc කියලායි ආවේ. ඉතින් excel ෆයිල් එකක් නම් එහෙනම් .xls x කියලා සේව් වෙනවා. 2007ට කලින් ඒවල xls විතරයි. PowerPoint එකක් නම් .pptx PDF එකක් නම් .pdf images නම් ගොඩක් images .jpg තව .png ඔය වගේ extensions තියෙනවා. හරිද? ඉතින් දැන් මේ අහන්නේ වෙනම විදිහේ එකක් මොනවාද මේ කියලා බලමු. Consider the following file name extensions. Which of the above are valid for files creating using word processing software? Word processing software දැක්ක ගමන්ම මට මතක් වෙන්නේ DOC නේ. DOCX එකයි මතක් වෙනවා නේද? ඔයාලා ගහනවා මොකටද? BNC only කියලා. නමුත් උත්තරේ වැරදි. හේතුවට හොයන්න අපි යන් නෝට් එකට. නෝට් එක ගන්නවා. ඔන්න බලන්න වර්ඩ් එකේ මම ඔයගලන්ට උගන්වද්දිත් කිව්වා ඒවා බලන්න කියලා. මේ වගුව වැදගත්. කටපාඩම් කරන්න ඕනේ මේකින් කිහිපයක් මතක තියාගන්න. මේ වර්ඩ් එකේ තව තියෙන ඒවා ස්මාර්ට්ෆෝන්ස් වල තියෙන්නේ මොනවාද? document to go, Google Docs, Kinsoft Office වගේ ඒවා. හරිද? ඉතින් සමහර ඒවල ඉන්ටර්නෙට් එකේ ඔන්ලයින් තියෙනවා Google Docs, Office 365, OneDrive, Word කියන. ඉතින් ඕවා කටපාඩම් කරගන්න ඕන කටපාඩම් කරන්න ඕනේ ටිකක් බලපුවහම ඕගලන්ට ඕක පැහැදිලි වෙනවා. හරිද? අපි ෆයිල් එකක් සේව් කරන තැනට යන්න. ඕගලන්ට දැන් තේරෙයි ඕගොල්ලෝ හරියට පාඩම් කරලා නැහැ කියලා. shortcut උත් තියෙනවා. ෆයිල් එක අලුත් එකක් ගන්න control N, save කරන්න control S. ඔන්න තියෙනවා save කියන තැන. බලන්න මෙන්න මෙතන. පරණ MS Word ඒ කියන්නේ 2010 7 වලට කලින් .doc කියලා තමයි ඒක save කරේ. හරිද? 2007 එකට කලින් 2003 නේ. ඒතර .doc 2007 එකෙන් පස්සේ ආපු MS Word save වුණා .docx කියලා. LibreOffice එක save වෙනවා .odt කියලා.
ඉතින් එහෙම බලපුවාම ඔයාගේ මෙන්න මේකේ .odt එක හරි .docx හරි .doc හරි ඉතින් abc තුනම නැති හින්දා ඔයාට all abc කියලා ගහන්න පුළුවන් මේ මොකද්ද rtf කියන්නේ ඒකත් මම පෙන්නන්න rich text file කියන එක හරිද ඕක මෙන්න මෙතනින් පෙන්නන්නම් word එකක් save කරන්න යද්දි word එක open කරලා ඔයා මොනවා හරි type කරනවා කියලා හිතන්නකෝ type කරාට පස්සේ ඔයා save කරන්න යනවා file save as this pc desktop ඔයා මේක desktop එකේ දැන් save කරන්න යන්නේ ඔයාට කැමති නමක් දෙනවා school කියලා දෙමුකෝ school ICT save as type ඒක document මේ පරණ එක මේ 97 2003 මේක save වෙන්නේ .doc කියලා මේ උඩින්ම තියෙන එක save කරොත් .docx කියලා මේ pdf විදියට save කරන්න පුළුවන් පුතේ මෙන්න මෙතන තියෙනවා මේ rich text format කියලා මේ web page අර අපි html ඉගෙන ගත්තේ මේක ඔයා word එකේ මොනවා හරි type කරලා web page කියන එක save කරපුවාම ඔයාට ඔයාගේ word එක web page එකක් විදියට save කරගන්න පුළුවන් .html file එකක් විදියට මේ තියෙන්නේ rich text format මම මේක save කරලා පෙන්නන්නම් desktop එකේ මම මේක save කරනවා rich text format එකක් විදියට දැන් ඕගොල්ලන්ට තේරෙනවනේ papers කරේ නැත්නම් ඕව මුකුත් දන්නේ නැහැ හරිද ඉතින් මේ තියෙන්නේ school ICT කියලාම තමයි පේන්නේ. ඉතින් ඔයා දන්නේ මේක ඇත්තටම මේ word එකක්ද මොකක්ද කියලා. හැබැයි W ම තමයි word එකක් විදියට පේන්නේ. මේක extension එක ඔයාලට බලා ගන්න ඕන නම් ඒක බලන්න මෙන්න මෙහෙමයි. ඔයා my documents හරි my this PC කියන එක හරි උඩ click කරලා හරිද? මෙතන මේ view කියලා එකක් තියෙනවා. view කියන එකේ මෙතන file name extension කියලා එකක් තියෙනවා. මේ තියෙන අපි මොකක් හරි folder එකක් open කරනවා. හරිද? නැත්නම් this PC open කරනවා. this PC එක open කරලා view කියන එකට ගිහිල්ලා මොකද්ද ගන්නෙ? file name extension කියන එකට ටික් කරනවා. බලන්න ඒක ටික් කරද්දි මෙතන මොකද උනේ? school ICT ඔන්න extension එක පෙන්නනවා .rtf ඒ කියන්නේ rich text file කියන එකද extension එක බලා ගන්න ඕන නම් එහෙම කරන්න ඕන සාමාන්‍යයෙන් extension එක hide වෙලා තියෙන තරමට හොඳයි නැත්නම් හදිසියෙ ඔයගොල්ලෝ rename කරද්දී extension එක rename වුණොත් file එක open කරන්න බැරුව corrupt වෙනවා ඊළඟ එක Sentence A is formatted as sentence B by word processing software. Sentence A කියලා මුකුත්ම නොකරපු text එකක් දීලා තියෙනවා. Sentence B කියලා ඒක පොඩ්ඩක් format කරපු text එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලගෙන් අහනවා ඒක B කරන්න ඔයා මේ පල්ලෙහා තියෙන එවලින් මොනවාද පාවිච්චි කරේ කියලා. බලන්න මේක පොඩ්ඩක් ඇලවෙලා. ඒ කියන්නේ ඉටලික් වෙලා සහ අන්ඩර්ලයින් වෙලා. ඒකට උත්තරේ වෙන්නේ 2. Which of the following icon in word processing software can be used to search for text in a document? document එකක text එකක් search කරන්න මෙතනින් මොකද්ද පාවිච්චි කරන්න කියලා අහනවා. ඉතින් අපි මේ icons ටිකෙන් මොනවාද වෙන්නේ කියලා චුට්ටක් බලමු word එකක් open කරලා. මේ පළවෙනි එක ඇවිල්ලා format paint කියන එක. ඕන ලියා ගන්න ඕගොල්ලන්ගේ මේ එක යටින් format paint. දෙවෙනි එක ඇවිල්ලා cut. තුන්වෙනි එක ඇවිල්ලා
show hide කියන එක ඒක මම මොකක්ද කියලා දැන් පෙන්නන්නම්. හතරවෙනි එක තමයි find කියන එක. මට ඕනා හරිද මේ පළවෙනි එකේ මොකද වෙලා තියෙන්නේ මේක බලපු ගමන් ඔයාලට තේරෙනවා bold වෙලා font එක baker signet කියන font එක select වෙලායි තියෙන්නේ font එක මම දාන්නම්කෝ දෙකම 13කට හරිද එතකොට මේකේ format එක විදියට ඔහොම තියෙනවා මම ඕනනම් පොඩ්ඩක් මේක රතු පාටත් කරන්න මට ඕන මේ ස්ටයිල් එකම තවත් මාතෘකාවකට ගන්න. හරිද? එතකොට මම මොකද කරන්න ඕන? මෙන්න මේක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මේ මෙතන තියෙනවා format paint කියලා icon එකක්, brush එකක්. තීන්ත ගන්න brush තියෙන්නේ. format paint මම මේක උඩ ක්ලික් කරනවා. දැන් එතකොට මේක highlight වෙලයි මේ ඒකට apply වෙලයි තියෙන්නේ. මම දැන් මේ බාන්න මේ icon එකේ brush එකකුත් පෙන්වනවා. මම දැන් ඒක මේකට apply කරනවා. දැක්කද? එතකොට අර පළවෙනියෙන් තිබ්බ එකේ formattings ටික ඔක්කොම මගේ මේකට එනවා. ඉතින් මේකක් අපි හඳුන්වනවා format paint කියලා. දෙවෙනි එකේ තිබ්බ icon එක cut. මම මේ transmission කියන එක select කරලා cut කරොත් ඒක එතනින් නැතුව යනවා. මම ඒක වෙන තැනකට ගිහිල්ලා paste කරොත් ඒක එතනට එනවා. ආයෙ තිබ්බ තත්ත්වෙටම ගන්න ඕන නම් undo කරන්න පුළුවන්. හරිද? තුන්වෙනියට තිබ්බ icon එක පුතේ මෙන්න මේක. මේ show hide කියන icon එක. ඔයා මේක උඩ ක්ලික් කරපුවම වෙන දේ බලන්න මේක අච්චු පොතේ theory එකේ තිබ්බේ නැහැ. මම මේ show hide කියන එකට ක්ලික් කරපුවාම බලන්න ඕගොල්ලන්ගේ පොතේ හැම තැනකම අර icon එක පෙන්නනවා. මේ දැක්කද? ඔයා enter button එක press කරපු තැන්වල ඕක තියෙනවා මේ. type කරලා enter button එක කොහේ හරි press කරා නම් මේ මෙතනින් ඔයා ඊළඟ line එකට යන්න enter button එක press කරලානේ. එතකොට අර icon එක පෙන්නනවා. ඊට අමතරව මේ ස්පේස් ටයිප් කරපු තැන්වල ඩොට් එකකින් ඒක පෙන්නනවා මේ. ඔයා ටයිප් කරගෙන යද්දි ස්පේස් බාර් එක ටයිප් කරලා තියනවද නැද්ද කියලා දැනගන්නේ කොහමද? show hide කියන එකට ක්ලික් කරපුවාම එතන ඩොට් එකක් පෙන්නනවා. ඔයා page break කියන එක ගත්තොත් ඒ කියන්නේ මෙතන ඉඳලා අලුත් පිටුවක් අරන් තියනවා නම් insert කියන එකට ගිහිල්ලා page break කියන එක අරන් තියනවා නම් බලන්න ඒවා මෙතන පෙන්නනවා මේ. දැක්කද? ඉතින් ඔන්න ඔය වගේ අපිට වර්ඩ් එකේ නොපෙනෙන සංකේත enter ඔබපුවා ස්පේස් බාර් එක ඔබපුවා එතකොට page break ගත්තේවා ඔක්කොම බලා ගන්න පුළුවන් මේ show hide කියන එකට ටික් කරපුවාම. අන්තිම එක විදියට තිබ්බේ මොකද්ද? අපි control find ගහලා බලමු. එතකොට එනවා ඒක. හරිද? මෙතන ඒකේ පේන්නේ නැහැ. ඔව්. ඉස්සර නම් මෙන්න මෙතන ආවේ icon එක. දැන් ඒක නෑ අපි control F CTRL button එකත් එක්ක F අකුර press කරොත් මෙන්න මෙතනට find කියලා එන්නේ ඔන්න ඕක. හරිද? එහෙම නැත්නම් මෙතන replace කියන එක ගත්තොත් අපිට වචනයක් find කරලා replace කරන්න. ඒතකොට ඒකේ shortcut එක වෙන්නේ control F නෙමෙයි. මොකද්ද? control H. මම ඒක උගන්නවා shortcut උගන්නද්දි. control F ගහපුවම එන්නේ find කියන එක. control H ගහපුවම එන්නේ find and replace කියන දෙකම. හරිද? එතකොට ඔයාගේ මේකට උත්තර වෙන්නේ මොකද්ද? මෙන්න මේ icon එක. Consider the following sentences related to the presentation software. Slide transitions are visual movements as one slide changes to another. Animations are visual effects applied to individual items on a slide. Voice recordings can be recorded and included in a presentation. ඉතින් ඕකේ හරි උත්තරේ all ABC. අපි ඕක චුට්ටක් බලමු මොනවද මේ කියලා දන්නේ නැහැනේ.
presentation මම මේ ඉන්නේ presentation software එක මගේ මේ ඉන්න presentation software එකේ හරිද පළවෙනි එක විදියට තිබ්බේ මොකද්ද slide transitions මේ තියෙන transitions මම මේක උඩ ක්ලික් කරොත් බලන්න මේ සම්පූර්ණ slide එකට මේ animation එක එනවා දැක්කද එතකොට මම මේ slide එකේ ඉඳලා ඊළඟ slide එකට ක්ලික් කරපුවාම මේ animations ඇවිල්ලා අර animation එක slide එකටම බලපානවා. එතකොට ඒ කියපු කතාව හරි. නේද? ඊළඟට කියුවා animations are visual effects applied to individual items on a slide. දැන් මම මේ ඕගොල්ලන්ට උත්තර දාලා තියෙන්නත් ඒ වගේ. ඉරක් ඇඳලා ඒ ඉරට animation එකක් දාලා මේ දැක්කද? මම ඕන්නම් මේක ඩිලීට් කරලා පෙන්නන්නම්කෝ. insert shapes මෙන්න මෙහෙම එකක් ගන්න. හරිද? මේක ඕන්නම් මට වැඩි කරන්න පුළුවන්. රතු පාට දාන්න. මේ transitions කියන එකට නෙමෙයි යන්නේ. transitions උනොත් ඒ slide එක transit වෙනවා. දැන් මම මොකද දාන්නේ? animation. animation කියන එකට ගිහිල්ලා මම දානවා bounce කියන එක. දැක්කද? එතකොට මගේ ඒකේ දැන් මම මේකේ පළවෙනි එකේ මේකෙන්ද දැම්මා, දෙවෙනි එකේ මේකෙන්ද දැම්මා, තුන්වෙනි එකට අරක එන්න දැම්මා. ඉතින් එක එක objects වලට animation දාන්න පාවිච්චි කරන්නේ animations කියන එකේ. slides වලට animation දාන්න පාවිච්චි කරන්නේ transitions කියන එකේ. ඊළඟ එකකට all abc උත්තරේ. 17. What is the correct formula to be written in cell A5 to display the largest number in the cell range A1 to A4? A1 වල ඉඳලා A4 වෙලා ඉන්න කට්ටියකින් වැඩිම ලකුණු හොයන්න මම ටයිප් කරන්න ඕන මොකද්ද කියලා අහනවා. වැඩිම කියන එකට හොයන්න maximum නේ. ඉතින් equal max A1 to A4 කියන එක. What is the formula to be written in cell B5 to display the number of entries? Entries කීයක් තියෙනවද කියලා check කරන්න. count කරන්න. එතකොට මොකක්ද type කරන්නේ? අපි type කරන්නේ මොකක්ද? equal count A1 to B4. එතකොට එයා count කරලා 4යි කියලා පෙන්නනවා. ඊළඟට formula equal 2 to the power 5 plus 16 entered into a cell in a spreadsheet. What value will be displayed in the cell කියලා අහනවා. කොහොමද ඔක හදන්නේ? දෙකේ පහේ බලයට 16ක් එකතු කරමු. දෙකේ පහේ බලය 32යි ඒකට 16ක් එකතු කරනවා. එතකොට 8යි 4යි 48යි කියලා එනවා. ඔන්න HTML ප්‍රශ්නයක්. Consider the following HTML statement. මේ DL කියන්නේ මොනවාද? Definition list. ඒකේ පළවෙනිම detail එක coffee. දෙවෙනි detail එක milk. එතකොට coffee කියන එකයි milk කියන එකයි තමයි ඉස්සෙල්ලා තියෙන්න ඕන. මේ coffee කියන එක විස්තර කරපු එක detail description. චුට්ටක් ඇතුළට යන්න ඕන. මොකද්ද? hot drink කියන එක. එතකොට milk කියන එකත් describe කළා. මොනවාද? cold drink කියලා. එහෙනම් මේක වැරදි කියලා කොහොමද දන්නවනේ? දෙවෙනි එක පොඩ්ඩක් හරි වගේ ඒක තියමු. තුන්වෙනි එක වැරදි. හතරවෙනි එක හරි. හැබැයි මෙහෙම බුලට් දාන්න කියලා ඔකේ සඳහන් කරලා නැහැ. ඒද හරිම උත්තරේ වෙන්නේ මොකද්ද? නම්බර 2. ඊළඟ එක 21.
Consider the following HTML statements for creating a table. Table එකක් හදන්න කියන එකේ දීලා තියෙනවා කෝඩ් එක ඔයාගෙන් උත්තරය අහනවා. අපි ඉතින් අඳින විදිය බලමු. Table border එක එකයිලු. එතකොට අනිවාර්යෙන්ම වටේට කොටුවක් ඇඳෙන්න ඕන. TR rows කීයක් තියෙනවද දැන් මේකේ? 4ක්. එහෙනම් මේ දෙවෙනි එක කොහොමත් අයින් වෙනව නේද? ඇයි ඒ? මේකේ rows 4ක් තියෙනවා. මේ දෙවෙනි එකේ උත්තරය එතකොට වැරදි කියලා තේරෙනවනේ. මේකේ 1යි 2යි 3යි මේක වැරදි. හතරවෙනි එකත් වැරදි. ඒතර මේ දෙකෙන් වට උත්තරය හොයන්න ඕනේ. බලමු දැන්. TR table row එකක් පටන් ගන්න. ඒකේ පළවෙනි TH එක name කියලා එනවා. ඒ කොටුව මෙහෙම අඳිනවා. දෙවෙනි TH එක telephone number. දැන් මේ දෙකම TH කියලා ගිහිලා තියෙන. ඒ කියන්නේ මේවා හොඳට highlight වෙලා තියෙන්න ඕන. මොනවාද? telephone number කියන එකයි name කියන එකයි. ඉතින් දෙකේම highlight වෙලා තියෙන්නේ. ඒකට ඔයාලට තාමත් හිතා ගන්න බෑ මේකේ මොකක්ද හරි වෙන්නේ කියලා. දෙවෙනි එකට යන්න. TR TD ගුණරත්න. එහෙනම් මේකේ දෙවෙනියට එන්න ඕන ගුණරත්න කියලා. ඊළඟ එක 0.11 ඔන්න ඔහම නම්බරයක්. ඉතින් ඕකත් ඇන්ද. ඉතින් මේ එන විදියට නම් තුන්වෙනි උත්තරය හරි වගේ. අපි ඉතින් ඊළඟ එකත් බලමු. තුන්වෙනි TR එක. මම කියනවා TD නිකන් සාමාන්‍ය විදියට data එකක්. ඒකේ row එක span කරන්නලු. row එක span කරන්න කියන්නේ කීයකටද? 2කට. එහෙනම් මේක 2කට ලොකු වෙනවා. ඒක ඇතුළේ type කරන්නලු මොනවා කියලාද? සෝමසුන්දරම් කියලා. ඒකේ ඊළඟ TD එකට 0.11 ඔන්න ඔය නම්බරේ දාන්නලු. ඊළඟ TR එකේ සෝමසුන්දරම් කියන එක තියෙනවනේ. එතකොට ෆෝන් නම්බර් එක මෙතනට එනවා. ඉතින් මේ අයිකන් එක තියෙන්නේ කොහෙද? තුන්වෙනි උත්තරේ. හරි නේද? ඔහොමයි උත්තර හොයන්නේ. Which of the following HTML tag combinations allows to add a row in a table? අලුතෙන් row එකක් දාන්න මොකද්ද පාවිච්චි කරන්න කියලා අහනවා. ඉතින් TR නේද අපි row එකක් දාන්න පාවිච්චි කරේ. එහෙනම් combination එක වෙන්නේ මොනවාද? TR close කර. CR කියලා එකක් නැහැ. TH කියන්නේ table heading කියන එක data එකක් දාන්න. TD කියන්නේ table data කියන. ඉතින් table row කියන එකට එන්නේ 1. ඊළඟට නම්බර 23. Which of the following HTML tag combinations is used to display a numbered list? නිකම්ම නිකන් list එකක් නෙමෙයි numbered list එකක්. numbered කියන්නේ order එකක් නේ. ඉතින් ඒකට උත්තරේ වෙන්න ඕන මොනවාද? order list. Consider the following assignment statements in a program segment which are executed in the given order. Day 14, today 18, day equal today. ඉතින් දැන් මේකෙන් අපි මොකද්ද කියන්නේ? මේ program එකක්නේ. ඉතින් ඒකෙදි කියන්නේ day equal 14 කිව්වට ඇත්තටම මේකේ වෙන්නේ මොනවාද? 14 කියන value එක දාන්නලු day කියන එකට. එතකොට මගේ day කියන එකේ value එක කීයද? 14. 18 කියන එක දාන්නලු මොනාටද? today කියන එකට. එතකොට today කියලා variable එකක් තියෙනවා. ඒකේ value එක වෙන්නේ මොකක්ලුද? 18 කියලා. ඊට පස්සේ කියනවා දැන් today එකේ තියෙන value එක කීයද? 18යි. ඒක දාන්නලු මොනාටද? day එකට. එතකොට day එකේ දැන්ට තියෙන 14යි. ඒක අයින් වෙලා මොකද වෙන්නේ? 18 වෙන්නේ. Contents of day and today after execution of the above three statements are respectively කියලා අහනවා. ඉතින් day එකයි today එකයි උත්තර වෙන්නේ මොනවාද කියලා අහන උත්තර වෙන්නේ 18යි 18යි කියන එක. ඊට පස්සේ 25. What is the most suitable data type for the unit price
in book table. ඔන්න මේ book table මේ book මේකේ table එකේ නම book table. මේ table එකේ නම publisher book table. මේ table එකේ නම publisher table. ඒ කියන්නේ මේ table දෙකක් තියෙනවා. මේ table දෙකේ හරිද පොදු කීයකින් මේ table එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒකයි මේකේ book කියන එකයි මේකේ publisher කියන එකයි එකතු කරලා මෙතන මේ නම දීලා තියෙන book publisher කියන. හරිද? හිස්තැන් තියෙන්න බැරි හින්දා underscore mark එක දීලා තියෙනවා. ඉතින් ඔයගෙන් අහනවා මේකේ මේ unit price කියන එකට දාන්න සුදුසු data type එක. book id එකට දාන්න සුදුසු data type එක වෙන්නේ මොකද්ද? text. text විතරමයි. හේතුව මෙතන b අකුරක් තියෙනවා. ඒ හින්දා අපිට integer කියලා දාන්න බෑ. නැත්නම් number කියලා දාන්න බෑ. ඒ හින්දා අපි දාන්නේ text. book name එකත් text. quantity එකට අපිට දැම්ම හැකි number. මොකද ඒක ගණනය කිරීමකට ගන්නවා. calculations වලට ගන්නවා. ඉතින් ඒකට දාන්න පුළුවන් data type එක number. unit price කියන එක අහගන්න calculation වලට ගන්නවා. ඉතින් ඒකට number කියලා දාන්නත් පුළුවන්. මොකද මෙතන මේ currency එකක icon එකක් පේන්න දාලා නැහැ. රුපියල්ද ඩොලර්ද මොනවද කියලා දාලා නැහැ. හරිද? ඒ හින්දා number කියලා ගන්නත් පුළුවන්. මෙතන currency icon එකක් තිබ්බනම් ඩොලර් රුපියල් එතකොට ස්ටර්ලින් පවුන් ඔය මොනවා හරි icon එකක් තිබ්බනම් ඔයාට එතනට data type එක මොකක් විදිහටද ගන්නත් පුළුවන්. currency කියලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ අවුරුද්දේ 1ටයි 3ටයි දෙකටම උත්තර වලට ලකුණු දුන්නා. හරිද? ඊට පස්සේ which of the above following is which of the following is most suitable as the primary key for the book table? මේ table එකට primary key වෙන්න සුදුසු මොකක්ද කියලා අහනවා. ඉතින් primary key වෙන්න සුදුසු නම් අනිවාර්යයෙන්ම නැවත නැවත repeat නොවන unique data තියෙන එකක් වෙන්න ඕන. හරිද? ඉතින් ඒකට වඩාත්ම සුදුසු එක මොකන්ද? book id එක. මොකද book name එක සමහර පොත්වල එකම නම් තියෙන්න පුළුවන්. quantities එක එක වල සමාන වෙන්න පුළුවන්. මේ 20යි 20යි කියලා මෙතනත් ඇවිල්ලා තියෙන්නේ. unit prices පොත් දෙකක එකම prices තියෙන්න පුළුවන්. ඒතර ඒක unique විදියට ගන්න බෑ. primary key එකක් විදියට ගන්නව නම් ඒක unique field එකක් වෙන්න ඕන. ඉතින් unique එකක් විදියට තියෙන මොකද්ද? book id කියන එක. 27. Which of the following field names is an example for a foreign key? ඔන්න දැන් හොඳට බලාගන්න. අමතක වෙච්ච ඒවා දැන් මතක් කරගන්න මම මේක කියලා දෙන්න. මේ book කියන table එකේ primary key කවුද? book id. ඉතින් මේක යටින් ඉරක් ඇඳින්න පුළුවන්. හරිද? publisher table එකේ primary key වෙන්නේ කවුද? publisher id. foreign key කියන්නේ මොනවාද? table දෙකක් සම්බන්ධ කරද්දී හැදෙන key එකක්. ඉතින් table දෙකක් සම්බන්ධ කරන්න නම් එක table එකක primary key තියෙන එක තවත් table එකක තියෙන්න ඕන. හරිද? ඉතින් එහෙම තියෙනව නේද මේ book publisher table එකේ. බලන්න මේ book id එක මෙතනක් තියෙනවා. එහෙනම් මට මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි publisher id එකත් මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. මේකේ primary key මේක සම්බන්ධ වෙලා තියෙන අනිත් table එකේ book id එක තමයි කවුද? foreign key වෙන්නේ. හරිද? එතකොට publisher table එකේ primary key ඇවිල්ලා publisher id එයාගේ foreign key වෙන්නේ කවුද? book publisher table එකේ publisher id කියන එක. පැහැදිලි නේද foreign key කියන එක? ඉතින් එහෙනම් උත්තරය බලමු. Which of the following field names is an example for a foreign key? book name in book table. එහෙම නෑ. දෙවැනි එක. book id in book publisher table. එතකොට ඒක හරි. මේක 4 publisher name in publisher table. ඒ මොකද්ද?
publisher name in publisher table නෑනේ publisher table එකේ primary key වෙන්නේ publisher id ඊළඟ එක 28 which tool is most appropriate to draw the rabbit in the above figure මේ හාවව අඳින්න මේ ටූල් එකෙන් මොකද්ද ගන්න ඕන කියලා අහනවා. පුතේ මේක කරන මේ පේපර් එක තියෙන කාලේ ඒ අක්කලා අයියලාට තිබ්බේ Photoshop කියන software එක. ඕගොල්ලන්ට දැන් තියෙන්නේ ඒ වෙනුවට මොකද්ද? GIMP කියන එක. ඉතින් ඕගොල්ලන්ට මේ icons එන්නේ නැහැ. හැබැයි මේ ගොඩක් icon දෙකේම සමානයි. කොහොමද මේ හාවව අඳින්න පාවිච්චි කරලා තියෙන්නේ මොකක්ද කියලා අහනවා. මේ නම් කරලා තියෙන ඒවලින්. P කියන්නේ crop. පින්තූරක වටේ දිග පළලින් අඩු කරන්න පින්තූර දෙපැත්තෙන් උඩින් පළලින් අඩු කරන්න පුළුවන් එකක් crop කියන්නේ. හරිද? මේ R කියන්නේ magic wand tool එක. එක සමාන colors select කරන්න දෙන්න එකක්. ඉතින් ඕගොල්ලන්ගේ multimedia පාඩමේ ඔය හැම icon එකකින්ම මොනවද කරන්න කියලා තියෙනවා. හරිද? එහෙනම් මේක අහන මොනවාද? හාවව අඳින්න. ඉතින් අඳින්න පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ pencil. S. Which tool is the most appropriate to be used in coloring the roof and the door of the house in the figure 1? මේ දොරයි වහලෙයි පාට කරන්න පාවිච්චි කරලා තියෙන්නේ මොකක්ද කියලා අහනවා. ඉතින් මෙතන දීලා තියෙන ඒවලි මේ fill bucket එකක් දීලා තියෙනවා. කලර් කරන bucket එකක්. ඉතින් ඒකේ උත්තරේ Q. Which of the following tool is used an image editing software to select an irregularly shaped area of an image? Again, මෙන්න මේක කරලා පෙන්නන්න. ඒක වෙන්නේ අර මට ඕන නම් මේ icon එක select කරලා මේ ගහ වටේ select කරන්න මේ irregular. එක එක විදියටනේ තියෙන්නේ මෙන්න මෙහෙම select කරන්න ඉඩ දෙනවා. මේක මෙහෙම select කරලා හක් වෙලා කෙරවලේ මේකට ගිහිල්ලා click කරපුවාම මේක blink වෙන්න ගන්නවා. ඒ කියන්නේ select කරලා තියෙන්නේ ඒ ගහ කියන එක. ඉතින් ඒක select කරන්න ගන්න icon එක ඇවිල්ලා මෙන්න මේ icon එක. මේක ඇවිල්ලා clone stamp tool. මම මේකෙන් මේ හරිය select කරෝතින් මේකේ තියෙන මේ කොළ හතර කොපි වෙනවා. ආයෙ මම ඒක මේ හරිය paste කරොත් මේ කොළ ටික මෙතනත් පෙන්නන්න ගන්නවා. ඒ කියන්නේ clone stamp තියෙන එකේ clone එක කියන එක දන්නවනේ. තියෙන එකේම කොපියක්නේ. ඉතින් මේකෙම කොපියක් මෙතනට paste කරන්න ඔයාට අවස්ථාව දෙන්න. 32. An image having the size 1:1 with resolution 72 මොකද්ද මේ PPI කියන්නේ? මතක නෑ නේද? අපි දැන් යන්න නෝට් එකට චුට්ටක්. Pixel per inch කියන එක. හරිද? Would consist of කියලා අහනවා. අපි දැන් ඒක බලමු. grade 11 එකේ multimedia පාඩම. මම කිව්වනේ මේ පාඩම අපි papers කරද්දිම කරමුයි කියලා. නේද? ඉතින් ඒකේ මෙහෙම තියෙනවා මේ ගණන් හදන්න තියෙනවා. අපි ඒක එතකොට ඒ වගේ ගණනක් තියෙනවා. තව පස්සට ඒක බලමු. මේ තියෙන්නේ bits per pixel. එක pixel එකක bits කීයක් තියෙනවද කියලා තමයි ඔය අහලා තියෙන්නේ. ඉතින් resolution කියන්නේ මොකන්ද? දිග වැඩි කිරීම පළල. දිග පැත්තට තියෙන pixel ප්‍රමාණය වැඩි කිරීම උස පැත්තට තියෙන pixel ප්‍රමාණය. ඉතින් මේකේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. An image having the size අඟල් එක වාරයක් එක with resolution 72 ppi. එතකොට මේ දිග පැත්තටයි පළල පැත්තටයි පික්සල් කීයක් තියෙනවලුද? 72ක් තියෙනවලු අඟලකට. එහෙනම් මේ පැත්තට කියන්නේ මේ පැත්තට කීයක් තියෙනවද අඟල්? පික්සල් 72ක් තියෙනවා.
එහෙනම් මේ පැත්තට කීයක් තියෙනවද පික්සල් 72ක් තියෙනවා. ඉතින් මේකේ අහන්නේ මොකද්ද? මේකේ තියෙන සම්පූර්ණ පික්සල් ප්‍රමාණය. හරිද? ඉතින් සම්පූර්ණ පික්සල් ප්‍රමාණය හොයන්නේ කොහොමද? 72 වැඩි කිරීම 72. උත්තරය එනවා කීයක්ද? 5184. Which of the following can be least likely consequence of a virus infection in a computer system? Least likely. හරිද? Corruption of data and information stored in the computer. virus එකක් ආපුවම මොනවා වෙනවලුද? අපේ එකේ තියෙන data corrupt වෙනවා. හතරවෙනි එක බලන්න. reduction of the efficiency of the operations of the computer. computer එකේ තියෙන efficiency එක අඩු කරනවලු virus ආපුවම. ඔව්. Alteration of data and information stored in the computer. ඒ කියන්නේ තියෙන data වලට අමතරව තවත් ඒ වගේම data save වෙනවා. copies ඇති කරනවනේ. damage to the computer hardware. virus ආවයි කියලා අපේ computer එකේ damage කරන්නේ නැහැ පුතේ hardware වලට. virus damage කරන්නේ කොහාටද? software වලට. ඉතින් මේකේ අහන්නේ least likely. නැහැමයි කියලා කියන්නත් බෑ. හරිද? damage කරන්නේ නැහැමයි කියන්න බෑ. ලාවට කරනවා. සමහර pen drives වලට මේ virus ගියාපුවම pen drives වැඩ කරන්නේ නැතුව යනවා. හරිද? ඒක damage කරනවා. හැබැයි ගොඩක් එහෙම කරන්නේ නැහැ. ඒ හානිකර ඒවා වොත් විතරයි. නමුත් අනිත් ඒවා ඔක්කොම කොහොමත් virus ආවොතින් කරනවා. ඒතර උත්තරේ වෙන්නේ මොකද්ද? දෙවැනි එක. Which of the following are appropriate measures in protecting a computer system for a virus infection? Protecting a computer system from virus infection. Paying greater attention to email attachments received. ඔයාට ලැබෙන හැම email එකක් පිළිබඳ හොඳ අවධානයෙන් ඉන්න ඕන. හරිනේ? මොකද නොදන්න එකකින් එනේම ක්ලික් නොකර ඉන්න ඕන. එතකොට ඒක හරි. Taking care in the use of external storage devices. pen drive සර්වා මෙහෙම යාළුවන්ගේ වලට ගහලා ගෙනාපුවම ඒව එකපාර ගහන්නේ නැතුව ඉන්න ඕන. ගහනවා නම් අඩුම ගානේ ස්කෑන් කරලවත් ගන්න ඕන. ඉතින් taking care in the use of external storage devices. හරි. Disabling the use of macro facility in software. macro hacking කරන්න ළමයි අපි කරන දේවල් ඒ විදිහටම copy කරන එක. හරිද? ඉතින් ඒක disable කරලා තියෙන එක තමයි වඩා සුදුසු. එතකොට ඒකත් හරි. එතකොට උත්තරය වෙන්නේ all A B C. ඇයි ඒ? නැත්තම් අපි කරන ඒවා ඔක්කොම copy කරනවනේ. එතකොට මම හදිසියෙව ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හක්කලා banking details ගහද්දි මොකද වෙන්නේ? ඒක copy වෙනවා. හරිද? ඉතින් ඒ හින්දා ඒ වගේ macros තියෙන ඒ facilities අපි කියනවා disable කරන්න කියලා. ඉතින් all A B C. 34. Which of the following is useful to consider when purchasing a computer? computer එකක් ඔයා සල්ලි දීලා ගද්දි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා අහනවා. මොනවාද? brand එක. නැත්නම් reputation of computer. brand එක බලන්න ඕන. අපි සාමාන්‍යයෙන් ඔය HP, Dell, Acer වගේව ගන්නවා. ඇයි ඒ brand එක හොඳයි නේද? ගොඩාක් තිබිලා තියෙනවා. එහෙනම් ගන්නවා. අලුතෙන් එන Chinese වගේව ගන්න වැඩි යන්නේ නැහැ. ඒවා කැඩෙන්න ඉඩ තියෙනවා. ඒවා හොඳද නැද්ද අපි කියන්න දන්නේ නැහැ. vendor මේක විකුණන ආයතනය. අද තිබිලා හෙට නැති වෙන එකක් නම් අපි දන්නේ අපිට ඒතර warranty claim කරන්න ගියොත් ප්‍රශ්නයක් නේද? කැඩුනොත් හදාගන්න යන්න කඩේ එතන තියෙන්න ඕනේ. එහෙනම් කඩයකින් අපි බඩු ගන්නව නම් ඒ කඩය ගොඩක් කාල ඉඳන් තිබ්බ එකද නැත්නම් ඒ කඩේ පිළිබඳ හොඳ නමක් තියෙනවා නම් විතරයි අපි ඒ වලින් ගන්න ඕන. warranty period of the computer. අලුතෙන්ම කම්පියුටර් එකක් ගද්දි බලන්න ඕන warranty period එක කොච්චරක්ද කියලා. ඉතින් all A B C. 35. Which of the following pseudocode segments is equivalent to the logic
මේ 13 වෙනි එකට ආන්සර් එක මොකක්ද කියලා අහලා තිනවා මම දැන් දැක්කේ පොඩ්ඩක් ඉන්න 13 වෙනි එකට ආන්සර් එක පුතේ all abc odt කියන්නේ open source software එක save වෙන විදිය මේ දෙකම Microsoft Word නේ ප්‍රධානම මේකත් අපිට Microsoft Word එකෙන් save කරන්න පුළුවන් all abc හරිද 13 වෙනි එකට ඒක උත්තරේ හරි Which of the following pseudocode segment is equivalent to the logic of the given flowchart segment? මොනා හරි එකක් දෙනවලු ප්‍රශ්නයක් අහනවා if a greater than 25 the true not p කියන එක process කරන්නලු අපි දැන් බලමු ඕක කොහෙද තියෙන්නේ කියලා if a greater than 25 the then do p එහෙනම් මේක ඇල්ල හරි හරිද මේක ඒකත් හරි මේක ඒකත් හරි මේක ඒකත් හරි එහෙනම් බැලුවොත් උත්තර හතරම හරි මේ පැත්තට තියෙන එක අනුව ගන්න අපිට බෑ උත්තර හතරෙම මේක තියෙනවා sorry මේක වැරදි අන්න හරි එතකොට සම්පූර්ණයෙන්ම මේක කපලා දාන්න පුළුවන් sorry මම මේක දැක්කේ නැහැ එතකොට ඊළඟට ඒ විශාලයි 25යිද true not නෙමේ උත්තරේ do p කියන්නේ false උනොත් මොකද කරන්න කියන්නේ ආයෙ ප්‍රශ්නයක් අහනවා එහෙනම් else එකට පස්සේ එහෙනම් ආයෙ ප්‍රශ්නයක් ඇහෙන්න ඕන එහෙම බලන්න ඇහිලාද කියලා ඔව් මේ තුනේම ඇහිලා මොකද්ද ප්‍රශ්නය අහලා තියෙන්නේ b කුඩයි 10ද b less than 10ද else b less than 10ද එහෙනම් මේකෙත් ඒක තියෙනවා b less than 10ද ඔව් මේකේ greater than 10ද කියලා අහලා තියෙන්නේ එහෙනම් මේකත් වැරදි දැන් 1යි 3යි අතරේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ b less than 10 උනොත් true not නේ ඉස්සෙල්ලාම බලන්න මොකද කියලා true උනොත් මොනා කරන්නද කියලා කියන්නේ do q එහෙනම් if b less than q ද එහෙනම් do q ඒක හරි else එහෙම නැත්නම් false උනොත් do r ඉතින් මේ if එකට මේ end if එක මේ end if එකට මේ දුරු උත්තරේ 1 මේක වැරදි කියලා දන්නවනේ මෙතන do r කියලානේ තියෙන්නේ පැහැදිලි නේ 36 marks for 10 subjects of a student are stored in the array marks දැන් ඔය array එකක් කියන්නේ මොකක්ද කියලා මතක නැතුව ඇති මම නම් ක්ලාස් එකේ ඉගෙනුවා හරිද ඒ වුණාට දැන් මතක නැහැනේ එහෙනම් අපි බලමු හරිද marks for 10 subjects of a students are stored in the array marks කියලා array එකක් තියෙනවලු හරිද with the index ranging from 1 to 10 ඒ වල index තියෙන්නේ මොනා කියලාද 1 to 10 කියලා 1 2 3 4 5 6 7 8 9 මෙතනින් තව එකක් අඳින්නම් 10යි හරිද දැන් මට මාක්ස් කියලා ලියන්න ඉඩ මදිනේ මං එම් අකුර ලියන්න හරිද ඔයගොල්ලෝ මාක්ස් කියලාම ලියන්න මේකේ ඉන්ඩෙක්ස් එක තියෙන්නේ කීයේ ඉඳලාද එකේ ඉඳලා ඉතින් මාක්ස් 1 මාක්ස් 2 මාක්ස් 3 ඔයගොල්ලෝ ලියන්න ඕන මාක්ස් කියලා නැත්තම් ලකුණු නැහැ මාක්ස් 4 මාක්ස් 5 6 7 8 9 10 a pseudocode to calculate the average marks with 3 labels PQR මේ PQR කියලා දීලා තියෙනවා is given below හරිද ඔන්න දැන් මෙහෙම කතාවක් කියමු total marks P හරිද a pseudocode to calculate the average marks with the label PQR is given below the values of the PQR are respectively කියලා අහන්න total marks පටන් ගද්දිම කීයයිලුද
පටන් ගද්දිම කීයයිද සාමාන්‍යයෙන් බිඳුවයිනේ. මොකද මෙතන සබ්ජෙක්ට් 10ක් දීලා තියෙනවා. හරිද? සබ්ජෙක්ට් 10 පටන් ගද්දිම ටෝටල් මාක්ස් නැහැ. එතකොට p කියන්නේ කීයයිද? බිඳුව. For I 1 to 10. I කියන එකට ගන්නලු මොනවාද? 1 to 10. මම මේක ආයේ වෙනම ඇඳලා පෙන්නන්න. ඒතර ඕගොල්ලන්ට පැහැදිලි වෙයි. ඔය රේස් බලා ගන්න ගිය අවුරුද්දේ පේපර් එකෙත් රේ එක ආවා. දැන් එන්නේ අනිවාර්යෙන්ම ඒ වගේ ඒවා තමයි. මොකද දැන් ගොඩාක් කල් ආවනේ අනිත් ඒවා. ඉතින් රේස් සම්බන්ධයෙන් ආවේ ওই කිහිපයයි ලේසි ඒවා ආවේ. ඒ හින්දා එන්න ඉඩ තියෙනවා. හරි. රේ එකක් තියෙනවලු. ඒ රේ එකේ එකේ ඉඳලා 10ට වෙන් වෙලා තියෙනවලු. හරිද? ඉතින් මේ රේ එකේ මාක් 1 වලින් පටන් ගන්න කියලා මෙතන දීලා තියෙන. සාමාන්‍ය 0 වලින් පටන් ගන්න. මේගොල්ලෝ කියලා තිනවා 1 වලින් පටන් ගන්න කියලා. මාක්ස් 2 ඔය විදියට මෙතන 10 වෙන කලින් තියෙනවා. හරිද? total marks පටන් ගද්දිම total marks පටන් ගද්දිම කීයයිලුද? බිඳුවයි. අපිට පටන් ගද්දි total mark එකක් නැහැ. for I වලට ගණ්ඩලු කීයේ ඉඳලා කීය දක්වාද? 1 සිට 10 දක්වා. එතකොට 1 2 3 4 ඔය වගේ කරගෙන යන්න 10 දක්වා. ඊට පස්සේ කියනවා begin පටන් ගණ්ඩලු මොකක්ද? දැනට තියෙන total marks වලට එකතු කරන්න marks මේ මෙතන මේ marks කියලානේ තියෙන්නේ. marks කියලා තියෙන්නේ. marks Q කියන්නේ කීයද එතකොට? 1 නේද? හරිද? එතකොට දැන්ට තියෙන marks වල value එක බිඳුව. හරිද? හිතන්නකෝ මම මෙතනට උදාහරණ විදිහට values දෙන්නම්කෝ. 12යි 7යි 9යි 8යි ඔය එක ලකුණු දෙන්නම්කෝ. හරිද? උදාහරණයක් විදිහට. හරිද? එතකොට ඔයාලට කියනවා දැනට තියෙන total marks වලට එකතු කරන්නලු මේ පළවෙනි තියෙන ඉන්ඩෙක්ස් එකේ ලකුණු. ඒතර Q කියන්නේ කීයද මෙතන? කීයද? I නේද? මේ I වල values නේද එන්න ඕන. එක නේද? I. හරිද? I වල value එක. දැනට I වල value එක 1. එහෙනම් එකේ value එක ගන්න. එතකොට එකේ value එක තියෙන්නේ කීයද? 12යි. බිඳුවට 12ක් එකතු කරපුවාම 12යි. දැන් total marks වෙන්නේ කීයද? 12යි. ඊට පස්සේ ආයේ උඩට ඇයි repetition එකක් නේ. for I මෙතනින් මෙතනට යන්නේ. for I second එකට යනවා. total marks equal total marks plus ඊළඟ එක. දැන් total marks 12යි දෙවැනි එක 7යි. 12යි 7යි කීයද? 19යි. 19 දානවා. ආය උඩට යනවා. total marks දැන් කීයද? 19යි. 19ට 9ක් එකතු කරපුවාම 28යි. ඊළඟ එක 4 යනවා. total marks වලට ඊළඟ එකට එකක් 8ක් එකතු කරපුවාම 36යි. මම මේ උදාහරණයක් කියන්නේ පුතේ. මෙහෙම ගාන දීලා නෑ. ඊළඟ එකට total mark එකට 7ක් එකතු කරපුවාම 36ට 7ක් එකතු කරන්න ඕන. කීයද උත්තරේ? 43යි. 43ට ආය 7ක් 50යි. ඊළඟට 9 වෙනි එකට ඔය වගේ ගිහිල්ලා අවසානයේ වෙන කලින්ම මේක එකතු වෙනවා. කීයක් දක්වාද? 10ක් දක්වා. එතකොට මෙතන කිව්වලාගේ වෙන්නේ I. හරිද? and average marks ගන්නලු total marks බෙදීම. total marks කියන මෙතනට එනවනේ උත්තරයක්. හිතන්නකෝ 98ක් විතර ආවයි කියලා. 98 කියන එක බෙදීම R කියන්නේ කීයද එතකොට? subject 10 කියලා දීලා තියෙනවානේ. එතකොට ඒ කියන්නේ කීයද? 10යි. හරිද? එතකොට ඔයාගේ උත්තරය වෙන්නේ P වලට 0යි, Q වලට I, R වලට 10යි. හරිද? එක චුට්ටක් හිතන්න තියෙන එහෙම අමාරු එකක් නෙමෙයි. එතකොට උත්තරය වෙන්නේ දෙවැනි එක. 37 වෙනි ප්‍රශ්නේ. How many times will the
following while loop executed කියලා අහනවා. බලමු දැන්. පටන් ගද්දිම count එක කීයයිලුද? මම මෙතනින් ලියන්න. count එක පටන් ගද්දිම කීයයිලුද? 9යි. ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ පොතේ paper එකේ මේ මම හදන ගණන් හදාගන්න. හරිද? පටන් ගද්දිම count එක කීයයිලුද? 9යි. while count greater than or equal 3. එතකොට count වල value එක විශාලයි හෝ සමානයි 3 වෙනකම් මේ පල්ලෙහා තියෙන එක කරන්න. මොනවාද? දැන් මේක විශාලයි හෝ සමානයි 3යිද? yes. එහෙනම් මොකද කරන්න කියන්නේ? දැන් තියෙන count එකෙන් දෙකක් අඩු කරන්නලු. count එක 9යි දෙකක් අඩු කරපුවාම 7යි. ආයෙ උඩට යනවා. ප්‍රශ්නයක් අහනවා. count එක විශාලයි හෝ සමානයි 3යිද? yes. එහෙනම් පල්ලෙහාට එනවා. මොනවද කරන්න කියන්නේ? දැන් තියෙන count එකෙන් දෙකක් අඩු කරලා count එකට දාන්නලු. දැන් තියෙන count එක 7යි 7ෙන් දෙකක් අඩු කරපුවාම 5යි. ඒක count එකට දාන්න. ප්‍රශ්නයක් අහනවා. count එක විශාලයි හෝ සමානයි 3යිද? yes. ආයෙ උඩට යනවා. sorry මෙතනටනේ හිටියේ ආයෙ මෙතනට එනවා. count එකෙන් දෙකක් අඩු කරන්න 3යි. ඒක count එකට දාන්න. ආයෙ උඩට යනවා. ප්‍රශ්නයක් අහනවා. count එක විශාලයි හෝ සමානයි 3යිද? yes. yes උනොත් ආයෙ මොකද කරන්න ඕන? count එකෙන් දෙකක් අඩු කරන්න ඕන. දෙකක් අඩු කරවම උත්තරේ 1යි. උඩට යනවා. ප්‍රශ්නයක් අහනවා. count එක විශාලයි හෝ සමානයි 3යිද? no. දැන් මොකද වෙන්නේ? stop වෙනවා. ප්‍රශ්නය අහන්නේ while loop එක කී වතාවක් සිදු වුණාද කියලා. කී වතාවක්ද? 1යි 2යි 3යි 4යි. 4 වතාවක් මේ repetition එක සිදු වුණා. පස්වෙනි වතාවේදී මොකද වෙන්නේ? repetition එක උනේ නැහැනේ. condition එකෙන් stop වුණානේ. ආයෙ count එකට ආවේ නැහැ. ඒ හින්දා ඒක ගන්නෙ නැහැ. හරිද? පැහැදිලිද? ඊළඟට 38. මේක හරි නේද? ලියන් ඉවර ඇතිනේ. Consider the following pseudocode segment. ඉතින් මේක odd total මං OT කියලා ගන්නම්. හරිද? odd total එක පටන් ගද්දිම බිංදුවයිලු. count එක පටන් ගද්දි බිංදුවයිලු. current odd එක මං current CO කියලා දාන්නම්කෝ. current odd එක 1යිලු. දැන් මේ ටික අපි ලියාගත්තානේ. හරිද? ඊට පස්සේ තමයි while එක අහන්නේ. count එක කුඩයි 3 වෙනකන් මේ පල්ලෙහා තියෙන ටික කරන්නලු. ඉතින් අපි ලියනවා. count කියන එක මම C කියලානේ ගත්තේ. ඒක කුඩයි හෝ සමානයි 3ද? count එක කුඩයි හෝ සමානයි 3ද? yes. එහෙනම් මේ පහළ තියෙන එක වෙනවා. මොකක්ද කරන්න කියන්නේ? odd total එකේ තියෙන එකට current odd එක add කරන්නලු. ඒ add කරපු උත්තරේ odd total එකට ආයෙ දාන්නලු. දැන් odd total එක බිංදුවයි. current odd එක 1යි. මේ දෙක එකතු කරලා OT එකට දාන්නලු odd total එකට. එතකොට දැන් උත්තරේ 1යි. ඊළඟට කියනවා. දැනට තියෙන current odd එකට දෙකක් එකතු කරලා current odd එකට දාන්න. current odd එකේ 1යි දෙකක් එකතු කරපුවාම 3යි. එහෙනම් ඒකත් හරි. ඊළඟට කියනවා count එකට එකක් එකතු කරලා count එකට දාන්න. එහෙනම් count එකේ යගේ බිංදුවයි බිංදුවට එකක් එකතු කරලා මේකට දාන්න. දැන් ඉවර වෙනවද? නැහැ. ආයෙ උඩට යනවා. මොකද while loop එක සිදු වෙනවා තාම. count එක less than or equal 3ද කියලා අහනවා. එතකොට ආයෙමත් yes. එතකොට මෙතන yes කියලා ලියනවා. odd total එකට current odd එක add කරන්නලු. odd total එක 1යි
කරන්ට් ඔඩ් එක 3යි. එතකොට උත්තරේ 4යි. කරන්ට් ඔඩ් එකට දෙකක් එකතු කරන්නලු. කරන්ට් ඔඩ් එකට දෙකක් එකතු කරපුවම 5යි ඒක කරන්ට් ඔඩ් එකට දාන්න. කවුන්ට් එකට එකක් එකතු කරලා කවුන්ට් එකට දානලු. එකට එකක් එකතු කරපුවම 2යි. ආයෙමත් උඩට යනවා. ප්‍රශ්නයක් අහනවා. කවුන්ට් එක අඩුයි හෝ සමානයි 3ද? තාමත් කවුන්ට් එක 3ට වඩා අඩුයි. එතකොට yes. පල්ලෙහාට ආයෙමත් එනවා. ඔඩ් ටෝටල් එකට කරන්ට් ඔඩ් එක ඇඩ් කරලා ආයෙ දාන්නලු. 4ට 5ක් එකතු කරපුවම 9යි. 9 දානවා ඔඩ් ටෝටල් එකට. කරන්ට් ඔඩ් එකට දෙකක් එකතු කරලා කරන්ට් ඔඩ් එකට දාන්නලු. කරන්ට් ඔඩ් එක දැන්ට 5යි. දෙකක් එකතු කරපුවම 7යි. කවුන්ට් එකට එකක් එකතු කරලා කවුන්ට් එකට දාන්නලු. ඔන්න 3යි. ආයෙමත් උඩට යනවා. ප්‍රශ්නය අහනවා. කවුන්ට් එක කුඩයි හෝ සමානයි 3යිද? කුඩයි නැහැ. හැබැයි සමානයි. එහෙනම් yes. ඔඩ් ටෝටල් එකට කරන්ට් ඔඩ් එක ඇඩ් කරන්නලු. 9ට 7ක් එකතු කරපුවාම 16යි. ඔඩ් කරන්ට් ඔඩ් එකට දෙකක් එකතු කරන්නලු. 9යි. කරන්ට් එකට දෙකක් කවුන්ට් එකට එකක් එකතු කරන්නලු. 1යි. ඒත් 4යි. ආයෙ උඩට යනවා. කවුන්ට් එක 3ට වඩා අඩු හෝ සමානද? no. එතකොට අපේ while repetition එක මොකද වෙන්නේ? end while වෙනවා. එතකොට ඉවරයි. දැන් ඊට පස්සේ කියන්නේ මොනවද? print. ඒ කියන්නේ output එක. print කරන්නලු මොකක්ද? odd total එක. ඉතින් odd total එකේ value එක දැන් කීයද තියෙන්නේ? 16. එහෙනම් output එක වෙන්නේ කීයද? 16. හරි. ලියාගත්තද? පුතේ 36ට උත්තරේ ඇවිල්ලා 36ට උත්තරේ අහලා තියෙනවා එක්කෙනෙක් උත්තරේ 2. 36ට උත්තරේ 2. හරිද? මේක ලියා ගන්න නැතුව ගියොත් මම අද වීඩියෝ එක දාන්නම්. වීඩියෝ එකෙන් බලලා ආයෙමත් ඔය පේපර් එක තියෙන තැන ඔතනම ලියා ගන්න. එතකොට ආයෙ බලද්දී උත්තරේ ගත්ත විදිය ඕගොල්ලන්ට පැහැදිලි වෙයි. 39. Consider the following pseudocode segment. If average marks greater than 50. Average marks 50ට වඩා වැඩිද? එහෙනම් fail subjects equal 0. Average marks 50ට වැඩි වෙලා fail වෙච්ච subjects වල value එක 0 වුණොත් හරිද? ඒ කියන්නේ average marks 50ට වැඩිත් වෙලා එක subject එකක්වත් fail නැහැ. එතකොට කොහොමද? average marks උත් 50යි. හරිද? fail subjects බිඳුවයි. මේ දෙකම වෙන්න ඕන. මේ දෙකම වුණොත් මොනවාද කරන්න කියන්නේ? scholarship එක එයාට හම්බ වෙනවලු. scholarship එක එතකොට true කියලා කියනවා. Greater than 50 and fail subject 0, then scholarship is true. දෙවැනි එක බලන්න. If average marks 50 or fail subject 0, then scholarship true. Consider the while loop and the repeat until loops given below. ඔන්න while loop එක. මම දැන් ඕක වෙනම පිටුවකට ගන්නම්. මේක කරලාම ඉවර කරමු. ඕගලන්ට තේරෙන්න ඇතිනේ නේද? දැන් අලුත් papers වල පැය දෙකෙන් එක paper එකක් කරන්න අමාරුයි ඩිස්කස් කර කර. හරිද? ඉතින් ඒකට කාලය යනවා. ඒ හින්දා ඕගොල්ලෝ papers කරන් දැන් second paper එකත් ඕගොල්ලෝ සමහරකට කරලා ඇතිනේ. එතකොට එන සතිය අපිට second එකත් කරලා තව අවුරුද්දක paper එක MCQ භාගයක් හරි කරන්න ඉඩ තියෙනවා. හරිද? මං මේ මොන අවුරුද්දකද කියලා කියන්න. හරි. count එක පටන් ගද්දිම එකයිලු. while count A කියන එක less than or equal 10 වෙන කලින් මේක කරන්නලු.
හරිද මොකද්ද count එකකට දෙකක් එකතු කරන්න. ඉතින් count එකකට දෙකක් එකතු කරමු. එතකොට කීයද? 3යි. උඩට යනවා. count එක කුඩායි හෝ සමානයි 10ද? yes. yes වුණොත් මොකද වෙන්නේ? count එකට දෙකක් එකතු කරලා count එකකට දානවා. එතකොට දෙකක් එකතු කරපුවාම 5යි. ආයේ උඩට යනවා. count එක 10ට වඩා අඩුයිද? yes. එහෙනම් count එකට දෙකක් එකතු කරලා දානවා. ආයෙමත් උඩට යනවා. count එක 10ට වඩා අඩුයි හෝ සමානයිද? yes. එහෙනම් ආයෙ කියනවා count එකට දෙකක් එකතු කරන්න. උත්තරේ 9යි. උඩට යනවා count එක කුඩායි හෝ සමානයි 10ද? yes. පල්ලෙහාට එනවා count එකට දෙකක් එකතු කරන්න 11යි. count එක මේකට වඩා වැඩිද? no. stop වෙනවා. අපි මේ පැත්ත එක බලමු. count b. පටන් ගද්දිම එකයිලු. repeat කරන්නලු මේක. count b එකට දෙකක් එකතු කරන්නලු. එතකොට 3යි. ඊට පස්සේ තමයි ප්‍රශ්නය අහන්නේ මොනවාද? count b එක කුඩායි හෝ සමානයි 10ද? කුඩායි හෝ සමානයි 10ද? yes ද no ද? yes. දැන් repeat until එකේ condition මතකද? repeat until එකේ condition මතක නම් මොකද වෙන්නේ දැන්? yes වුණොත් repeat until එකේ මේක නවතිනවා. repeat until එකේ මෙතන no වෙලා තියෙනකන් විතරයි මේ repetition එක වෙන්නේ. මේක හරි condition එක yes වෙන කලින් සිදු වෙනවා. හැබැයි repeat until එකේ අහන ප්‍රශ්නේ yes වුණොත් repetition එක නවතිනවා. හරිද? ඉතින් දැන් අපි බලමු. What are the values of count A and count B after completion of the execution of while and repeat loops until loops respectively? What are the values of count A? Count A එකේ නම් value එක කීයද පුතේ? 11යි. ඒක හරි. count B එකේ value එක වෙන්නේ කීයද? 3යි. නේද? ඇයි repeat until එකේ condition එක මේක yes වෙච්ච ගමන් repetition එක නවතිනවා. no වුණොත් විතරයි repetition එක සිදු වෙන්නේ. ඉතින් මේක yes වුණා. එතකොට stop වෙන්න ඕන. උතර උත්තරේ වෙන්න ඕන මොනවාද? 11යි 3යි. 11යි 3යි කියන උත්තර උතන නැහැ. තේරුණාද? ඒ හින්දා උතන all කියන එක දුන්නා. එතන all හරිද? 11යි 11 කියන එක නෙමෙයි all. මේක නෙමෙයි උත්තරේ all. ඔයාලා හරි උත්තරේ ලියාගන්න. count A එකට උත්තරේ 11යි, count B එකට උත්තරේ 3යි.